ආම බලපෑ මොනවද අපිට තියෙන ප්‍රශ්න. ඉතින් අපි ගත්තොත් හරි වගේ. බලපෑවලදී මට ඒ කියන්නේ අර මේක අදස් කියන්නේ කොහොමද අරන් කියන දෙක අපේ කෝපේ හිතට මේ තොච්චි. දැන් අන්තිමට කියනනේ බස් කෝපේ මම කෝපේ නම් ඒක මොකද තේරුම? දැන් කෝප්පේ කියන එක මගේ හිතේ තියෙන්නේ. දැන් කෝප්පයක් මම හදාගෙන තමයි මේ හැමතිස්සෙම බාහිර තියෙන කෝප්පේ නෙමෙයි මට හම්බ වෙන්නේ. මට හම්බ වෙන්නේ උපාදාය රූපයක්. ඒ කියන්නේ දැන් මෙතන කෝප්පයක් දැන් මේ කෝප්පයක් එළියේ කියන එක මගේ ඇහෙන් එන්නේ පාට. කෝප්පයක් කියලා මට කෝප්පේ කියන්නේ නැහැ. කෝප්පයක් කියන සම්මුති නාමයේ ප්‍රඥප්ති නාමයේ මගේ හිතේ හැදෙන්නේ. එතකොට දැන් මම මේකට කෝප්පේ කියන්නේ නැහැ. එතකොට මම මෙතනටයි කෝප්පේ කියන්නේ. එතකොට මගේ හිතේ තියෙන කෝප්ප. කෝප්පේ කියන මේ හැඩතලයේ මගේ හිතේ කෝප්පයක් මවනවා. එතකොට මට කවුරු හරි කෝල් එකක් දීලා කිව්වත් කෝප්පේ කියන වචනේ මට කෝප්පයක් මැවෙනවා. ඒකට හේතුව මගේ හිතේ ඒ හැඩතලයක් තියෙනවා. පෙරමතකයෙන් තියෙන එකක් තියෙනවා. ඒකයි මේ පුරාණ බිදම් වික්කවේ කම්මවදාම කියලා ඒ පෙන්නන. දැන් මේක සකස් වෙනවා හිත ඇතුලේ ස්කන්ධයක් කිය. ස්කන්ධය තමයි කෝප්පේ උපාදාය රූපේ කරන්නේ. ඒ ස්කන්ධය කියන එක තමයි මේ කතාවේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ. අපි මේ කතා කරන කතාව. ඒ කියන්නේ මේ ස්කන්ධය තමයි උපාදාය රූපේ හිත ඇතුලේ හදන්නේ. දැන් හැම දෙයක්ම අපිට දැන් ඇහෙන් පාටක් දැක්කත් කනින් සද්දයක් ඇහුවත් ස්කන්ධයක්. ස්කන්ධය කියන්නේ පංචස්කන්ධය. ස්කන්ධ පංචස්කන්ධයේ බුදුහාමුදුරුවෝ මෙතන පාවිච්චි කරන්නේ බුදුන් වහන්සේ වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, එතකොට රූප ස්කන්ධ. එතකොට මේ හැම එකක්ම ස්කන්ධයක් කියන්නේ ගොඩක් ඒ ගොඩක්. ඒ කියන්නේ දැන් දෙයක් බවට පත් වෙනවනේ. දැන් වේදනාව දෙයක් කියලා අපිට දැනෙන්නේ ස්කන්ධයක්. ගොඩක්. ඒ කියන්නේ දැන් විතර කාය වේදනා කාය එහෙම ඒකත් කාය කියලා ගන්නෙත් ගොඩක්. වේදනා කාය එතකොට ඒ ගන්නෙත් ගොඩක්. එතකොට මේ ස්කන්ධයක් කියන්නේ අතන වේදීම් හැඳිනීම් දැනගැනීම තමයි ස්කන්ධ කියන්නේ. එකකට නෙමෙයි. ස්කන්ධ කියන්නේ ගොඩකට. ඒ කියන්නේ අපිට දැන් පාටක් වුණත් මේක දැනෙන්න ඕනනේ මේ දැන් අපි කියනවානේ මේක ප්‍රසාදයක් කියලා. එතකොට මේක කාචයක් කිව්වොත් ඒ කාචේ මෙතන මොන හරි ඉස්සරහා වෙනසක් ඒකට දැනෙන්න ඕනනේ. ඒක තමයි විඳීම් කියන්නේ. විඳීම් කියන්නේ මේ සැප වේදනා දුක් වේදනා නෙමෙයි එතන. ස්කන්ධයේ වේදනා කියන්නේ දැනීම. ඒ දැනෙන එක තමයි හඳුනාගන්නේ සංඥාවේ. හඳුනා ගැනීම පෙර ඒ වගේ සංඥා ගලපලා බලන එකයි සංකාර කියන්නේ. ඒ අනුව තමයි එතන දැන ගැනීම මේකයි කියන එකක් ඇති වෙනවා. අනේ ඒකයි ස්කන්ධය කියන්නේ. දැන් මේ සිද්ධියට ස්කන්ධය කියන්නේ. විඳීම්, හැඳිනීම්, ඒ සිතීම් දැන ගැනීම කියන ඒ විදිහට ඒක එන්න ඕනේ. ඒ ස්කන්ධයෙන් තමයි උපාදාය රූපයක් හිත ඇතුලේ සකස් වෙන්නේ. දැන් අපේ ඇතුලේ අපි මේ කතා කරන්නේ හැමතිස්සෙම ප්‍රසාදයක් එක්කම අපිට සකස් වෙන සිත කොහොමද කියන්නේ. සිත හැදෙන හැටි දැක්කොත්නේ සිතේ දුකට විසඳුමක් දුක තියෙන්නේ සැප තියෙන්නේ දුකට වැටෙන්නේ මේ සිතින්නේ මේ ලෝක ප්‍රජාව මේ මිනිස්සයා මේ දුක් විඳින්නේ. බාහිර මිනිස්සයාට එහෙම බාහිර එකෙන් එහෙම නෙමෙයිනේ මිනිස්සයා දරුවා මැරිලා අවුරුදු ගණන් දුක් විඳින්නේ ඇයි කියන ප්‍රශ්නයම හිතේ මේක තියෙන බව තේරෙන්නේ. දැන් කෝල් එකක් දීලා කිව්වහම මේ ඇතුලේ දෙයක් තියෙනවා නම් ඇතුලේනේ අනිවාර්යයෙන්ම මේවා තියෙන්නේ. මේවා ඒ කියන්නේ මේවා තියෙන්නේ තමන් ගාවනේ පිට නෙමෙයිනේ. අපි මේ ධර්මයේ පැහැදිලි කරනකොට කෙනෙකුට කොටස් කීපයකට බෙදාගෙන තමයි පැහැදිලි කරන්න වෙන්නේ. ඒ කියන්නේ බුදුන් වහන්සේත් සෝවාන් මාර්ගඥාණයට පැහැදිලි කරනවා වෙනයි. සෝවාන් මාර්ගයේ සෝවාන් ඵල වෙනයි. එතනට අපි ඊට පස්සේ අනාගාමී භූමියට පැහැදිලි කරනවා වෙනයි. එතකොට අපි ආයි රහත් භාවය සඳහා එතනට පැහැදිලි කරනවා වෙනයි. සකදාගාමී මාර්ගයට පැහැදිලි කරනවා වෙනයි. එතකොට අපි සෝවාන් මාර්ගයට දැන් මිත්‍යා දෘෂ්ටිකයකට සම්මා දිට්ඨියට එන්න පැහැදිලි කරනවා වෙනයි. එකකට එකක් වෙනස්. දැන් ඒ කියන්නේ දැන් මේ බාහිරේ බොරුවක් කියන එක පෙන්නන්න අපි හිත පැත්ත පෙන්නනවා. ආයි අනාගාමී භූමිය පෙන්නනකොට හිත පැත්ත බොරුවක් කියලා පෙන්නනවා. ආයි රහත් භාවය පෙන්නකොට බාහිරත් බොරුවක් හිත පැත්තත් බොරුවක් අන්තිම ශුන්‍යතාවයක් තමයි එතනදී පේන්නේ මේ මුකුත්ම නැති වෙනවා. හැබැයි එකපාරටම ශුන්‍යතාවය කිව්වොත් කාටවත් තේරෙන්නේ නැහැ.
ඒගොල්ලෝ හිතන්නේ මේ මුකුත් නැහැ මේ අර මුකුත් නැහැ හිස්කම ශුන්‍යතාවය. ඒව දෙයක් නෙමෙයි මේකේ තියෙන්නේ. මේකේ තියෙන්නේ ශුන්‍යතාවය කියන්නේ දැන් මේවා එහෙමම තියෙනවා. කෝප මේස ඔක්කොම තියෙද්දි සිත ඇතුලේ ඒවට රිංගන්නේ නැති ඒවට ඇලෙන්නේ නැති ආශ්‍රව නැති කරන එකක් තමයි ශුන්‍ය වෙලා යන්නේ. කෙලෙස් ශුන්‍ය වීමක් තියෙන්නේ. කෙලෙස් ශුන්‍ය වීමක් තමයි නිවන් මඟ. නෝ ඒ ශුන්‍යතාවය ගොඩක් අයට තේරෙන්නේ නැහැ. ගොඩක් අය ශුන්‍යතාවය කියන වචනේ හිස්කමක් තියෙන ඉඳලා ඒක පස්සේ යනවා. එතකොට එයාගලට නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. අන්තික ඉන්නේ. දැන් අන්තික ඉන්න කෙනා නිවන් දැන් ලෝකෝත්තර භූමිය හම්බ වෙන්නේ නැහැ. ආර්ය භූමිය හම්බ වෙන්නේ නැහැ. අන්තික කියන්නේ එක බාහිර ඉන්නවා. දැන් මේ සතා ඉන්නේ බාහිරනේ. සතාට ලෝකේ ඇත්ත වෙලානේ. ඒකනේ සතා කන්නහඩියට කොටන්නේ කුරුල්ල ඇවිල්ලා. එයා හිතනවානේ එළිය කුරුල්ලෙක් ඉන්නවා කියලා. ඒකනේ බල්ලා වතුරේ ඉන්න බල්ලෙක් ඉන්නවා කියලා හිතනවානේ. එතකොට සතා බාහිරට ඇත්ත කරගෙනනේ. නමුත් දැන් බාහිර එහෙම දැන් බල්ලට එහෙම සතෙක් නැහැ කියලා තේරුම් කරන්න බෑනේ අපිට. අපිට ඒක කුරුල්ලට කරන්නත් බෑනේ. එයා ඒකේ දකින්නෝනේ එයා ඉන්නවා. එයාට එහෙම ප්‍රඥාවක් නැහැනේ කුරුල්ලට. ඉතින් ඒක නිසා තමයි මිනිස්සයාට මේ ධර්මය අවබෝධ කරගන්න හැකියාවක් තියෙනවා. සතුන්ට එහෙම හැකියාවක් නැති වෙනවා. සතුන්ට විතරක් නෙමෙයි අතර මේ ධර්මය අවබෝධ කරගන්න අපි දකින්නේ කිසිම වෙන භූමියක් මනුස්ස භූමියට තමයි මේ ධර්මය අවබෝධ කරගන්න හැකියාවක් තියෙන්නේ. ඔසග පරිණාම වෙන්නේ මෙතනින් තමයි. මනුස්ස භූමියෙන් තමයි. දැන් එතකොට අම්මා අහපු ප්‍රශ්නේ තමයි ඒකටම උත්තරය දීලා එතනින් නවත්තන්න ඕනේ. ඒ කියන්නේ බාහිර නෙමෙයි කෝපේ හදාගන්නේ අපි වේදනා සංඥා සංකාර උපාදාන ස්කන්ධේ. ඒ කියන්නේ මේක ස්කන්ධයෙන් තමයි කෝපය හැදෙන්නේ. උපාදාය රූපේ කියන්නේ බාහිර රූපේ නෙමෙයි අපි අසුරු කරන්නේ අපේ හිතේ තියෙන රූපේ. ඒකනේ අපි මම හැමතිස්සෙම කියන්නේ දැන් මෙතන ඉන්නවා මිනිස්සෙක්. දැන් මෙතන ඉන්නවා 5 දෙනෙක්. දැන් මෙතන ඉන්නවා ගෑනු කෙනෙක්. මෙතන ඉන්නවා 5 දෙනෙක්. අපි ඒක මිට කලින් කතා කරලා තියෙනවා. මෙතන මෙහෙම 5 දෙනෙක් ඉන්නවා. දැන් එතකොට මෙයා කියනවා මේ ඉන්නේ එයාගේ අම්මා කියලා. මෙයා කියනවා. එතකොට මෙයා කියනවා ඒ ඉන්නේ මගේ මහත්තයා කියලා. එතකොට මෙයා කියනවා ඒ ඉන්නේ මගේ ආච්චි කියලා. එතකොට මෙයා කියනවා ඒ ඉන්නේ මගේ නැන්දා කියලා. එතකොට 1 2 3 4 5. එතකොට එක්කෙනෙකුට අම්මා වෙලා එක්කෙනෙකුට මෙයා බිරිඳ වෙලා තව එක්කෙනෙකුට මෙයා ආච්චි වෙලා. දැන් මෙයා කියන්නේ මෙයාට ආච්චි කියලා. එතකොට මෙයා කියන්නේ මෙයාට බිරිඳ කියලා මේ මහත්තයා. එතකොට මෙයා කියන්නේ මෙයාට අම්මා කියලා ඒ දරුවා. එතකොට මෙයා කියන්නේ මෙයාට නැන්දා කියලා. එතකොට මෙයා කියන්නේ මෙයාට මේ එතට එන්නෝනි මිනිබිරි. මෙයා මිනිබුරා. එතකොට එයා අතන ආච්චි වෙනවා. මෙයා ආච්චි වෙනවා. එතකොට මේ වගේ තමයි. එතකොට මෙතන 1 2 3 4 මේ විදිහට අපි නම් පහක් දාගත්තොත් මෙයා කියන්නේ මෙයා නැන්දා කිව්වනේ. මෙයා පුංචි කිව්වා. හරි. එතකොට මෙතන 5 දෙනයි. එතකොට දැන් මෙයා කියනවා මං අම්මත් එක්කලා මට අම්මත් එක්කලා යන්න ඕනි කියලා. මං අම්මා එක්කගෙන යන්නම් කියලා මෙයා යන්න හදනවා. එතකොට මේගොල්ලෝ කියනවා ඔයා අම්මාව එක්කගෙන යන්න. හැබැයි අපේ එක්කෙනා තියලා යන්න කියලා. එතකොට මෙයා කියාගේ මහත්තයව තියලා යන්න කියනවා. මෙයා කියනවා අපේ ආච්චිව තියලා යන්න කියලා. එතකොට මෙයා කියනවා එක්කෙනෙකුට දුවෙක් වෙනවා. මෙයාට තමයි මේ එක්කෙනෙකුට දුවෙක් වෙනවා. දැන් මෙයා අපි දුව කියලා ගත්තා. එතකොට මෙයා කියනවා නෑ මගේ දුව තියලා යන්න කියලා. එතකොට එක්කෙනෙක් කියනවා මගේ නැන්දා තියලා යන්න කියලා. මොනවා හරි නම් ටිකක් දාගත්ත කියමු පුංචි හරි කමන්නේ කියමු. එතකොට දැන් මෙතන ඉන්න 5 දෙනාට මේ එකම දැන් මෙයා එහෙමනම් දැන් මේ විඥාන පහක් නේ තියෙන්නේ. මෙයාගේ විඥානේ මෙයාගේ විඥානේ කියන්නේ මෙයා දුවෙක්. මෙයාගේ විඥානේ කියන්නේ මෙයා බිරිඳ. මෙයාගේ විඥානේ කියනවා නෑ ආච්චි. මෙයාගේ විඥානේ කියනවා නෑ නැන්දා. මෙයාගේ විඥානේ කියන පුංචි කියලා. අපි එහෙම කිව්වා කියලා. මේ විඥාන පහක් කොහොමද එකම රූපෙට එන්නේ? ඒතර විඥානේ බොරුවක් නේ. එහෙමනම් විඥානේ ඇත්තක් නම් මෙයාගේ විඥානෙත් ඒකම වෙන්න ඕනේ. මෙයාගේ විඥානෙත් මේ එකම රූපෙට එයා කියනවා නම් එයා දුව කියලා මෙයාත් දුව කියනවනේ මෙයාත් දුව කියනවා මෙයාත් දුව කියනවා. මෙයාටම වෙන්නේ අම්මා කෙනෙක්. මෙයාටම වෙන්නේ බිරිඳ කෙනෙක්. දැන් බිරිඳ කෙනෙක්ගේ කතාව සම්පූර්ණ වෙනස්නේ. එයාට හැංගීම් දැනීම් වෙනස් වෙනවා මෙයාගේ. බිරිඳක් විදිහට දෙන හැංගීම් දැනීම් මෙයාට එන්නේ. හරි දැන් මෙයාට එන්නේ මේ කතාව තුළ මේ අම්මා කෙනෙක්ගේ හැංගීම් මෙයාට එන්නේ. බයක් එහෙම තමයි එයා දැක්කම එන්නේ. මෙයාට එන්නේ ආදරයක්. මෙයාට එන්නේ දැන් මෙයා ආච්චිනේ. එයාට එන්නේ ආච්චිනේ. එතකොට මෙයා මුණුබිරි. මුණුබුරෙක් ඉතින් සෙල්ලම් කරන්න එහෙම තමයි හිතෙන්නේ. එතකොට මෙයා පුංචි. එතකොට මෙයා නැන්දා මෙයා පුංචි. දැන් මේ විඥාන පහ මේ එක එක්කෙනාගේ සිතුවිලි පහ.
මේගොල්ලෝ ජීවත් වෙනවා මේ සිත්වල. මේක හැඩතලයක් අල්ලගෙන ගෑනු කෙනෙක් අල්ලගෙන මේගොල්ලෝ ජීවත් වෙනවා. දැන් අම්මා උපමාවට ගන්න පුළුවන් මෙතනින්. ඒතකොට මේ වගේ අම්මගේ වටේ ඉන්න පස් දෙනෙක් අම්මා ගැන පස් විදිහකට හිතාගෙන ඉන්න එක. දැන් මේගොල්ලෝ හිතවල එක එක ලෝකවල ඉන්නේ. මෙයා ඉන්නේ අම්මගේ ලෝකේ, මෙයා ඉන්නේ බිරිඳගේ ලෝකේ, මෙයා ඉන්නේ ආච්චිගේ ලෝකේ, මෙයා ඉන්නේ නැන්දාගේ ලෝකේ, මෙයා ඉන්නේ පුංචිගේ ලෝකේ. ඒ විඥාන වැරදිනේ. ඒ කියන්නේ විඥාන සත්‍යයක් නෙමෙයි අසත්‍යයක්. අපේ සිතේ උපදින විඥානේ බාහිර තියෙන රූපේ නෙමෙයි කියන එක. අර බල්ලාගේ උපමා. බල්ලා දකින්න දේ ඇත්ත නෙමෙයි කියන එක. මිනිස්සුත් දකින්න දේ ඇත්ත නෙමෙයි. මිනිස්සු දැන් හිතනවා ආයේ මගේ දුව. තව එක්කෙනෙක් හිතනවා නෑ ඒ දැන් අර ඔය කතාව තමයි අම්මා දිහා බලලා එක්කෙනෙක් කියනවා එනේ ආච්චි කියනවා පොඩි ළමයා. ඊට පස්සේ තව එක්කෙනෙක් කියනවා නා මගේ අම්මා කියනවා. තව එක්කෙනෙක් කියනවා නැන්දයි කියලා. මොකද තව එක්කෙනෙක් දැන් මේ ඔක්කොම කියන්නේ මම කියන්නේ නැන්ද. දැන් එහෙම නෙන්නෝ. එතකොට ඒ එක එක්කෙනා විඥාන වෙනස්නේ. දැන් මේ එකම හැඩතලේ නම් බාහිරින් නම් මේ දැන් මේ එක විඥානයේ සත්‍යයක් නම් ඒ විඥානයේ විඳීම් හැදීම් දැනගැනීම හැමෝගෙම සමාන වෙන්න එපා. ඒ විඥානේ මායාවක් බොරුවක්. අම්මෝයි දකින්න ලෝකේ බොරුවක් කියලා මේ පෙන්නන්නේ. මේ සෝවාන් වෙන මාර්ගයට අපි දැන් මම්මයි මේ ටික මෙහෙම හදාගෙන කතා කරන්නේ. මේක බොරුවක් කියන. සෝවාන් වෙන්නේ මෙන්න මේක අවබෝධ වුණොත්. බාහිර බොරුවක් කියලා අවබෝධ වුණොත් තමයි මෙයා සෝවාන් වෙන්නේ. ඒ කියන්නේ මෙයා බාහිරින් මිදෙනවා. ලෝකේ බොරුවක් කියන එක අවබෝධ කරගන්නවා. එතකොට මේ එහෙමනම් ලෝකේ ඇත්තක් නම් මේ ඒක ඇත්තක් නම් මෙයාගේ විඥානය ඔක්කොටම සමාන වෙන්න ඕන. මේ විඥානයනේ සිත කියන්නේ. දැන් මගේ සිතනේ කියන්නේ මෙතන කුරුල්ලෙක් ඉන්නවා කියලා. දැන් මගේ සිතනේ විඥානයනේ දැනගන්නේ. මම විඥානයනේ දැනගන්නේ මේ සත්‍ය තියෙනවා, ජයයක් තියෙනවා ඔක්කොම විඥානයනේ දැනෙන්නේ මේ. හැමදේම විඥානය දැනෙන්නේ. ඒතකොට විඥානේ දන්න දේ බොරුවක් කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මේ බොරුව මේ දැන් මේක තේරෙන්නේ මේ වගේ මේක දැන් අපි දැක්කාම එයාගේ විඥාණයට අම්මා කෙනෙක් නෙමෙයිනේ මැරෙන්නේ. දැන් මෙයා මැරෙනවා මේ කතාවේ. දැන් අම්මා මැරෙන කතාව මේ අම්මව තමයි මේ උපමාවට අරගෙන මේ විදිහට හිතුවේ. දැන් ඒ කියන්නේ දැන් මෙයා මැරෙනවා. දැන් මැරුණාම දැන් අපේ දරුවෙක් හදන්නේ ආච්චිමලා කියලා. දැන් මිනුගා ආච්චිමලා කියලා හදන්නේ. ඒතර මලි හදන්නේ අම්මමලා කියලා. එතකොට දැන් තව කෙනෙක්ට මේ පුංචි හරි එයා මලා. එතකොට තව දැන් මට නැන්දාමලා. එතකොට දැන් මේ මුණුබුරාට දැනෙන දේද දුවට දැනෙන්නේ. එයාට දැනෙන දේද දැන් මේ නැන්දට දැනෙන්නේ. දැන් එයාට දැනෙන දේද එතකොට දැන් මෙයාට නැන්දානේ යා. එතකොට මෙයාට දුවනේ යා. එතකොට මෙයාට ආච්චිනේ යා. දැන් මෙයා අඬනවා දැන් මේ ආච්චි ගැන කියලා මෙයා අඬනවා. අනේ ආච්චි කී. අම්මා ගැන කී. මෙයා අඬනවා පුංචි ගැන කී. ඉතින් මේ තව කෙනෙක් අඬන්න ඕනේ තව එකක් නැන්ද ගැන කී. අර එයාගේ ඉතින් වෙනින් ලෝකයක් නේ තියෙන්නේ නැන්දගේ ලෝකේ. එයාගේ තියෙන්නේ අම්මාගේ ලෝකේ. එයාගේ තියෙන්නේ ආච්චිගේ ලෝකේ. එයාගේ තියෙන්නේ එයාට දැන් මේ දුවට කරපුවා මෙයාට කළා නෑ. දුව ඉතින් ඒ බැඳීම් එක්ක දුක් විඳිනවා. මෙයා ආච්චිගේ බැඳීම් එක්ක දුක් විඳිනවා. එතකොට මේ විදිහට දැන් මේගොල්ලෝගේ ලෝකවල ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. ඒක මේ හදාගත්ත ලෝකෙකනේ ඉන්නේ හිත ඇතුලේනේ ලෝක තියෙන්නේ. දැන් ලෝක පහක් තියෙන. ඒ එළියට අදාළ නැහැ. එළියට අදාළ නැහැ. දැන් මෙයා දැන් ඇත්තටම දැන් මේක තව එක ටිකක් ගැඹුරුයි මේක මෙයා නෑ ඇත්තටම මෙයාගේ හිත ගැන කිය. මෙයාගේ හිතේ උපාදාය රූප දැන් හැමෝගෙම හිතේ උපාදාය රූපයක් තමයි ඇසුරු කරන්නේ. අපි ඉතින් හදාගත්ත ලෝකෙක ජීවත් වෙන්නේ. මේ කතාව ඇත්ත දැක්කම අපිට පේනවා මේ හැම එකම එළිය නෙමෙයි තියෙන අපේ හිතේ. අපේ හිතේ දැන් අම්මා හිතන් ඉන්නවා මෙහෙමයි කියලා. අම්මා හිතන් ඉන්නවා මෙහෙමයි. දුව ගැන හිතන් ඉන්න එක විදියකට, තව එක්කෙනෙක් ගැන තව විදියකට හිතන් ඉන්නවා මේ හැම දෙයක් ගැනම දැන් මේ විදියට තමයි අනිත් දේවල්. දැන් අපි ඉතින් හිතාගෙන ඉන්න දැන් දිව්‍ය ලෝකයක් ගැන අපි හිතන්නේ අපේ විඥාණයෙන්නේ. ඇත්ත කතා කරමු. ඕකනේ මිනිස්සු ගොඩාක් පැටලෙන තැන. දැන් දිව්‍ය ලෝකයක් තියෙන හිතේනේ. අම්මා දැකලත් නැහැ, මන් දැකලත් නැහැ, ඊල්ලත් නැහැ, දන්නෙත් නැහැ. අරයත් කියනවා, මෙයත් කියනවා, ඔතෙත් තියෙනවා, අයත් කියනවා, මාත් කියනවා. ඒතකොට මේ පොතේ තියෙන්නේ. ඉතින් ඒක පොතේ තිබුණා කියලා මම හිතනවානේ ඊට පස්සේ. මගේ හිතේ තියෙන එකක් විසක් අපි දන්නේ නැති එකක්. දැන් මේ කතාවම මම හිතනවානේ. දැන් මේගොල්ලෝ හිතනවානේ මේ අම්මයි කියලා. මෙයා හිතනවානේ මේ ආච්චි කියලා. මෙයා කවදාවත් හිතන්නේ නැහැනේ මේ බිරිඳයි කියලා.
හැමදාම හිතන්නේ ආච්චිනේ. එයා අසුරු කරලා තියෙන ආච්චි කෙනෙක්. මෙයා අසුරු කරලා තියෙන අම්මා කෙනෙක්. මෙයා කවදාවත් හිතන්නේ නැහැ නේ ආච්චි කියන්නේ. ඒතර මෙයාගේ හිත ඇතුලේ ලෝකයක් තියෙන උපාදාය රූපය. එයා හදාගත්ත රූපයක්. ඒ රූපේ නිසා එයා හදාගත්ත ලෝකයක්. ඒකයි විඥානයේ මවනවා කියන්නේ ලෝකේ. මා රූප මංච විඥාන. විඥානේ ලෝකේ මවනවා කියන්නේ ඒකයි. දැන් කතාව තේරුණාද? දැන් මේක මෙතනට ආවනහයි. ඕකේ අතුලට බහිනකොට ටිකක් අර පල්සට යන නිසා එහෙම වෙන්න පුළුවන්. මෙතනින් පොඩ ඉස්සිලා හිටිනවා. ඔතනින් වාඩි වෙනවා මං කියන්නේ. ඔතනින් වාඩි දැන් ඔක අම්මට දැනේ. දැන් අම්මගේ හිතේ එතකොට තියෙන ලෝකෙක අම්මා ඉඳලා අම්මා හිතේ ඉන්න ලෝකෙම මැරිලා යනවා. එළියේ ඉන්න ලෝකෙක නෙමෙයි. හිතේ හිතාගෙන අපි හිතන් ඉන්න ඉර පායනවා කිය. නමුත් ඉර ඒ විදියමයි පෘථිවිය කැරකෙනවා. කවදාවත් පෘථිවිය කැරකෙනවා මිසක් ඉර කැරකෙන්නේ නැහැ. නමුත් අපි හිතන් ඉන්නවා මේ ඉර වටේ යනවා. අපි හිතනවා මේ ඉර මෙහෙන් ඇවිල්ලා මෙහෙන් ගිහිල්ලා අරෙන් බැලලා. කවදාවත් වෙන්නේ නැහැ. පෘථිවිය කැරකෙනවානේ. එතකොටම තේරෙනවානේ මේ අපි ඇත්ත ලෝකේ නෙමෙයි ඉන්නේ. අපි හිතින් හිතාගත්ත ලෝකෙක ඉන්නේ මායාවක රැවටිලා ඉන්නේ කිය. දැන් අහස බැලුවාම අපිට අහස පේනවා. ඒකත් අපි මෙහෙම කියන ඔහොමයි කියලා ඊට පස්සේ අපිට ඔය පේන ඒවා අනුව අපි හිතන් ඉන්නවා මෙහෙමයි කියලා. දැන් අභ්‍යවකාශයේ අපි නිකන් හරි ඔය මුකන් හරි ඔය බැලුවාම රැට එහෙම බැලුවාම අපිට පේන්නේ කළුවරට. අපි දැන් අපිට මේ පේන දේ මායාව අපි අවබෝධ කරන්න ගියාම අපිට තේරෙන දේ දුන්නක් පායනවා. ඒතර අපිට හිතෙනවා අන්න ලස්සන පාට ටිකක් තියෙනවා කියලා. කවදාවත් අල්ලලවත් බලන්න බෑ. නෝ මැවෙනවා. හේතු තියෙනවා. අර විදියට අර ජල අංශු ආවහම අර ඉරේලිය වැටුනහම අර විදියට දිලිසෙනවා. එතකොට අර වර්ණ හතක් අර විදියට මැවෙනවා. එහෙම එකක් නැහැ. මෙන්න මේ වගේ අපි මේ මායාවක හැමතිස්සෙම අපි මායාව දකින්න ඕනි. මේ දැන් අපි දැන් කණ්ණාඩියක් අල්ලලා බලුවා. අපිට කණ්ණාඩියනොත් පේනවා මේ අර මෙහෙම බැලුවාම මේ තියෙන විදිහටම කණ්ණාඩියක් ගැන තිබුණා. කණ්ණාඩියනොත් ඒ විදිහටම ඒ ගස් ටිකම එහෙම පේනවා. අපේ මූණ පේන්නෙත් එහෙම. එතකොට මේ පෙනීම ඇත්ත වෙන්නේ නැහැ නේද එතකොට. එහෙනම් කණ්ණාඩියත් පේනවානේ. එහෙනම් කණ්ණාඩියත් ඇත්ත වෙන්නේ. පෙනීම ඇත්ත වෙන්නේ නැහැ නේ. දැන් තව පැත්තකින් මේක බැලුවාම දැන් මෙයා කියනවානේ. දැන් මෙයා මම කියමු. දැන් මෙයා කියනවානේ. මේ ඉන්නේ අම්මා කියලා. එහෙනම් මෙයා කියනවා අනිත් එක්කෙනා කියනවා මේ ඔය ඉන්නේ අම්මා නෙමෙයි. ඔය ඉන්නේ ආච්චි. මේ ඔයාට මම ඔප්පු කරන්නම් කියනවා. ඊට පස්සේ මෙයා කියනවා නෑ මම ඔප්පු කරන්නම් කියලා. ඊට පස්සේ කියනවා එහෙනම් ඔප්පු කරන්න කියලා. ඔය පේන්නේ කියනවා. ඔය පේන්නේ දැන් යා කියනවා ඔය පේන්නේ පාටක් නේ. ඊට පස්සේ කියනවා නෑ එහෙනම් අල්ලලා බලන්න. අල්ලලා බැලුවම දැනෙන තද ගතියන්නේ. දැන් අපි තෝ මගේ ඇස් පේන්නේ ඇස් දෙක වහ ගන්නවා. ඊට පස්සේ මම අල්ලලා බලනවා. අල්ලලා බැලුවම ඇත්තටම දැන් කෙනා වැල්ලා බැලුවත් අවුවේ තද ගතියන්නේ. ආයි ඇස් දෙක අල්ලලා බැලුවම පාටක් පේනවා. ඊට පස්සේ ආයි අල්ලලා බැලුව අතර තද ගතියක්. ආයි නිකන් මේක හැම විදිහෙම දැන් මේ ඇස කන දිව නාසය කියන එක නිකන් හරි අර සද්දයක් ආවොත් හරි කතා කරොත් හරි අපිට සද්දයක් ඇහෙන්නේ. සද්දෙත් එහෙම කෙනෙක් නැහැ. තද ගතියෙත් එහෙම කෙනෙක් නැහැ. පාටෙත් එහෙම කෙනෙක් නැහැ. කොහෙද ඔය ආච්චි නන්දා යම්මයි පුංචි ඉන්නේ? මේගොල්ලන්ගේ ලෝකවල හිතවල. මේවා අපි මැවෙන එකක් නෙදී හදාගත්ත එකක් නෙදී මවාගත්ත එකක් නෙදී. අපි විසින්ම ලෝකේ හදාගෙන ඒක චිත්තේන නියත ලෝකේ කියන්නේ. අපිම දුක් විඳිනවා. මේ කතාව තමයි අපි ගොඩක් කලාට දැන් අම්මට ගොඩක් කලාට කතා කරනකොට ওই කතාව තමයි කියවෙන්නේ. මොකද හේතුව මේ සෝවාන් මාර්ගයට ඕනි ටික තමයි මේ කතා කරන්නේ. ඒ නිසා ওই කතාවම තමයි ගොඩක් කලාට අපි කතා කරන්නේ. ඒකට හේතුව තමයි මේ බාහිර මේ සත්තුත් ඇත්ත කරගෙන ඉන්නේ. මිනිස්සුත් ඇත්ත කරගෙන ඉන්නේ. සත්තු මර බයේ ඉන්නවා මැරෙයි කියලා. මිනිස්සුත් බයේ ඉන්නවා මැරෙයි කියලා. අතරම මැරෙන්න කෙනෙක් නැහැ කොහෙවත්. හැබැයි ඒක තේරෙන්නේ නැහැ සතට නම් කොහොමද? මනුස්සයාට හැබැයි තේරුම් ගන්න හැකියාවක් තියෙනවා. මෙහෙම පොඩ්ඩක් ගලපලා බලාගෙන ඒ මනුස්සයාට දැන් ඇත්තටම අතට අහුවෙන්නේ තද ගතිය. දැන් ලෝකයක් තියෙනවා කියලා අපි කියන්නේ අපිට මේ හුලං හමනවා මේ තද ගතිය ඒවා දැනෙනවා. ඒක දැනෙන්නේ එක පැත්තකට කියලා අපිට හිතෙන්නේ නැහැ. අපි පාටයි තද ගතියයි සද්දේ ඔක්කොම එකතු කරලා තමයි අපි මේ හදාගෙන ඉන්නේ.
අර වාහනේ දැන් කාර් එක කියන එකක් කොහෙවත් නැහැ. දැන් කැල් ටික ගැලවුවාම අරක ටයර් එකක්, අරක වීදුරුවක්, අර කැල් ටික ඔක්කොම ගැලවුවාම කාර් එකක් නැහැ. සමහරට කැල් ටික දැක්කොත් එහෙම මොකද්ද වාහනේ කියලා හොයාගන්නත් බෑ. ඒක හයි කරොත් එහෙම තමයි දන්නේ ඒක වෑන් එකක් නේ කියලා. දැන් කැලි ගේනවනේ රටවල් වලින් ගෙනහලා මෙහෙ ඇසෙම්බල් කරනවා කියලා හයි කරනවනේ. ඒක හයි කරාට පස්සේ දන්නේ මේ මොකද්ද කියලා. එතකන් දන්නේ නැහැ. ඊට පස්සේ අපි නමක් පනවන. අන්න ඒ වගේ වැඩක් තමයි මේ අපේ ඇස කන දිවනාසයෙන් එක එක කැලි අරගත්තට අර වේගයෙන් එකතු වෙනවා සංකාර වෙනවා හිත ඇතුලේ. හිත ඇතුලේ වේගයෙන් එකතු කරලා එකක් හදාගෙන ඒක හොයනවා මොකද්ද කියලා පෙර මතක වලින් ගලපලා. ඒකමයි ස්කන්ධේ උපාදාය රූපය හැදෙනවා කියන්නේ. ওই කතාව තමයි අතන මේ සතර සතිපට්ඨානය තුල අර කායानुපස්සනාව තුල ඔක්කොම තමයි පෙන්වන්නේ. ඒකෝ තමයි වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව ඔක්කොම. චිත්තානුපස්සනාවේ නම් හැදෙන්නේ මේක. ඒ ඔක්කොම දැක්කහම තමයි යා සතර සතිපට්ඨානයේ සම්පූර්ණ විනය්‍ය ලෝකය කියලා ලෝකෙම බොරුවක් කියන එකට තේරෙන්නේ. විනය්‍ය ලෝකය කියන්නේ ලෝකේ බොරුවක් නේ. දැන් ලෝකේ බොරුවක් වෙන විදිහට යා සතර සතිපට්ඨානය තුල ලෝකෙ දකින්න ඕනේ. කාය කායानुපස්සී විහෙරති කියන්නේ මෙයා දකින්න ඕනේ මේ රූපේවත් මේකවත් නෑ. මේකත් ඇත්තටම මේ එළියේ දැන් එළිය අතන බල්ලට බල්ලෙක් නෑ කිව්වා වගේ අපිට මේ හිතේ තියෙන රූපයක් මිසක් එළියේ රූපයක් නෑනේ. දැන් එළිය නෙමෙයිනේ අපේ හිතේනේ තියෙන්නේ සම්මුති නාමයක් මේ අම්මයි කියලා. අර ඔක්කොම සම්මුති නාමයක්නේ තියෙන්නේ. ආච්චි අම්මා පුංචි කියලා. ඒතකොට එළියේ නෑනේ එහෙම කෙනෙක්. ඒතකොට එයා ජීවත් වෙන්නේ ආච්චිත් එක්කනේ. එයා ජීවත් වෙන්නේ එළියේ තියෙන මේක වැඩක් නෑනේ එයාට. එයාට මේක වැඩක් නෑ. එයාගේ ආච්චිනේ එයාට ඕනේ. අරයටත් මේක නෙමෙයි ඕනේ. එයාගේ නෝනානේ ඕනේ. ඉතින් එයා රට ගියා කියමු. රට ගියාම මේ දැන් මෙයා නැති වෙනවනේ. එතකොට මේගොල්ලෝ හිතවල ඒත් ඉන්නවනේ මේවා තියාගෙන. ඉතින් එතකොට එයා හිතවලනේ ජීවත් වෙන්නේ. දැන් එයා එළියේ නෑ. එයා රට ගිහිල්ලා. ඒ වුණාට මේගොල්ලෝ හිතින් ඉන්නවා මගේ අම්මේ කියාගෙන කෝල් කරනවා, කතා කරනවා. ඒ ඔක්කොම හිතේ තියෙනවා. හිතේ ලෝකෙ තියෙනවා. හිතේ ලෝකෙ මැකිලා නෑ. ඉතින් අයින් කරන්න ඕනේ. හිතේ තියෙන ලෝකෙන් මිදෙන්න ඇත්ත දකින්න ඕනේ. මේක මගේ හිතේ කියන එක එයා දකින්න ඕනේ. මම මේ දරුවා ඉන්නේ මගේ හිතේ කියන එක දරුවා දැන් අංග ඇතුළට යන්න බෑනේ දරුවාට. හිතේ තමයි ඉන්නේ. දැන් මේක මේ හොඳටම තේරෙනවා. මේ දැන් මේ කතාව හැම පැත්තෙම බලන්න ඕනේ. දැන් අපි හිතමු දැන් මෙතන වතුර බෝතලයක් ගේනවා මෙතනට. දැන් මේ පස් දෙනාම මේ වතුර බෝතලෙන් වතුර බොන්න යනවා. පුළුවන් ද මේ පස් දෙනාට මේ බෝතලෙන් වතුර බොන්න? දැන් මෙයා බොනවා. ඊට පස්සේ මෙයාත් බොනවා. මෙයා බොනකොට මේක ඉවර වෙනවා ටිකක්. ඊට පස්සේ මෙයාත් ටිකක් බොනවා. ඊට පස්සේ මෙයාත් ටිකක් බොනවා. ඊට පස්සේ මෙයාත් බොනවා. ඊට පස්සේ මෙයා බොනකොට චුට්ටයි දෙන්නේ ආයෙ එකක් බොනවා. දැන් මේ පස් දෙනාම එක වතුර බෝතලෙන්ද බීලා තියෙන්නේ. අම්මට තේරෙන ධර්මයේ පැත්තෙන් කියන ධර්මයේ ගලපලා ඔය වතුර බෝතලෙන් වතුර බීපෙක් ගන්න. නෑනේ. ඒක වතුර බෝතලේ මදිනේ වුණා. මම එහෙම දිතන්නේ. ඊට වැඩි ධර්මයේ පැත්තෙන් තව දෙයක් හිතෙන්නේ නැද්ද? මේ උපාදාය රූපේ පැත්තෙන්. බීපු වතුර නැහැ ඉගෙනට. ඔව් තව පැත්තක්. වතුර බීවේ නැහැනේ වතුර බෝතලේ ඉගෙනට. ඔව්. නෑ මෙයා බොනවා වතුර. මෙයා හස් දෙනා වතුර බොනවා. බොන්නේ නැහැ. ටික ටික බොනවා පස් දෙනා. මෙතන තියෙන ධර්මයේ පැත්ත මොකද්ද කියන එක. මෙයාගේ හිතේ මොකද්ද තියෙන්නේ? මෙයාගේ හිතේ මොකද්ද තියෙන්නේ? මෙයාගේ හිතේ මොකද්ද තියෙන්නේ? මෙයාගේ හිතේ මොකද්ද තියෙන්නේ? වතුර බොන්න ගත්තනේ. ඔව්. දැන් වතුර බිව්වා කියලා. අනිත් එක්කනත් එහෙමයි. ඒ බිව්ව වතුර නැහැ උනාට. මට අනිතේ. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන වතුර බෝතලේ. මේ එකම වතුර බෝතලෙන්ද මේ පස් දෙනා බිව්වේ කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. මම කියනවා මේ වතුර බෝතලෙන් මේ පස් දෙනාට වතුර බොන්න බෑ කියලා. නමුත් ඇත්ත කතාව මේ වතුර බෝතලෙන් මේ පස් දෙනා වතුර බීලා නැහැ. මේ වතුර බෝතලෙන් මේ පස් දෙනා වතුර බීලා නැහැ. හැබැයි වතුරත් බීලා තියෙනවා. ඒ මොකෙන්ද වතුර බීවේ එතකොට? ඇයි කියන්නේ මේ වතුර බෝතලෙන් වතුර බීවේ නැහැ කියලා මේ පස් දෙනා? ඒ පස් දෙනාට බොන්නකො වතුර නැහැනේ. මදිනේ. නෑ වතුර මදි කතාව නෙමෙයි මෙතන තියෙන්නේ. මෙයා වතුර බොන්නේ යාගේ හිතේ තියෙන වතුර බෝතලේ. ඒක මේක නෙමෙයි. මෙයා වතුර බොන්නේ මෙයාගේ ඇහි කාචේ ඒකට පේන විදියට එයා වතුර බෝතලේ දකින්න විදියක් තියෙනවා. එයාගේ හිතේ හැදිච්ච බෝතලයක් තියෙන උපාදාය රූපේ තමයි මේ පෙන්වන්නේ. එයා වතුර බොන්නේ එයාගේ හිතේ තියෙන වතුර බෝතලෙන්.
මෙයා හිතන් ඉන්නවා මේ වතුර බෝතලේ මෙන්න මේ වගේ මට මේකේවා රසයි කියලා. එයා හිතින් රසකුත් හිතාගෙන මෙයා හිතින් බෝතලයක් හදාගෙන ඒ බෝතලේ වතුර බොන. මෙයා හිතනවා මේ ප්ලාස්ටික් මේවා බොන්නත් හොඳ නැහැ. මේක මේ කවන්න කරන් දෙයක් නැහැ. දැන් බොන්න දෙයක්වත් නැහැ කියලා. එයා හිතින් හිතා ගන්නවා ඕක ප්ලාස්ටික් එකේ ඇතුලේ දිය වෙලත් ඇති කියලා. ඒක නිකන් එයා අකමැත්තෙන් හරි එයාගේ හිතේ තියෙනවා මේක ප්ලාස්ටික් කියන හැඟීමක්. ඒකෙන් බොනවා පොඩි එකා මුකුත් දන්නේ නැහැ. ප්ලාස්ටික් දන්නේ නැහැ. මුකුත් දන්නේ නැහැ. කවතුර බොරු. දැන් මේ වතුර බෝතලෙන් නෙමෙයි මේගොල්ලෝ 5 දෙනා වතුර බීලා තියෙන්නේ. තමන් බෝතලයක් හදාගෙන. ඒ කියන්නේ හිතෙන්නේ. අපි බෝතලයක් හදා ගන්නවා. අන්නේ වචනේ වැදගත්. අපි බෝතලයක් හදාගෙනයි බොන්නේ. අපි හැම එකක්ම හදා ගන්නවා. අපි පුතෙක් හදා ගන්නවා. දුවෙක් ඉතේ හදා ගන්නවා. දැන් අපි මේක අයින් කරමු. හරි. අපි දැන් ගමු වෙනින් උපමාවක් ගමු මේකට. අපි ගමු දැන් මෙතන තියනවා කියලා. අපි ගමු මේක චෛත්‍යයක් කියලා. දැන් අපිට චෛත්‍ය තියනවානේ. දැන් මේ චෛත්‍යයක්. දැන් මේ කට්ටිය යනවා ට්‍රිප් එකක්. රුවන්වැලි මහා සෑයට යනවා. ගිහිල්ලා දැන් මේ කට්ටියම රුවන්වැලි මහා සෑය වැඳගෙන දැන් රුවන්වැලි මහා සෑය S2 බලනවා. ඊට පස්සේ S2 වහලා හිතේ දැන් රුවන්වැලි මහා සෑය කියලා මහා භක්තියෙන් ගාථා කියනවා. 5 දෙනා ගාථා කියනවා. ඊට පස්සේ දැන් ආයේ මේ කට්ටිය බස් එකේ නැගලා දැන් ආයෝ දැන් ওই විදිහට දැන් වාහනේ ගිය වාහනේම ආයි ගෙදර සතියක් විතර ගියාට පස්සේ දැන් මේ අම්මා අපි තුමු මේ අම්මා දැන් අම්මා කියලා හිතන්නකෝ ආච්චි කියලා හිතන්නකෝ දැන් ඔන්න බුදුන් වඳිනවා ගෙදර වඳිනකොට අර විදිහටම ගාථා කියනකොට වන්දාමි චේතියන් කියනකොටම අන්න රුවන්වැලි මහසෑය මතක් වෙනවා ආයස් දෙක පියා ගන්නවා දැන් අර මතක් වුණු රුවන්වැලි මහසෑය හිතේ තියෙන වදිනවා දැන් එතකොට මේ සිද්ධිය දැන් රුවන්වැලි මහසෑයට ගිහිල්ලා මෙයා S2 පියාගෙන ගාතක් කියන්නේ S2 ඇරියාම රුවන්වැලි සෑය පේනවා ආය S2 වැහුවාම යාගේ හිතේ තියෙනවා දැන් රුවන්වැලි සෑය අර පේන එක විඥාණයනේ දැක්කේ දැන් විඥාණයට දැන් මේක ඡායාව තියෙනවනේ හැඩතලේ S2 පියාගෙන ඒක හිතේ තියාගෙන ඒ උපාදාය රූපේ හිතේ තියාගෙන තමයි යා ගාත කියන්නේ සාදු සාසල් කවදා රුවන්වැලි සෑය අතුට ගන්න බෑනේ ඒක අතුට ගන්න බෑනේ එතනට ගියත් එළී ඉඳගෙන තමයි හිතේ තියාගෙන හිතින් ආවාස කිය වදිනවා. ගෙදර ආවම දැන් මෙයාට මතක් වෙච්ච ගාම S2 පියාගත්ත කතාව S2 පියාගත්තාම එතනත් එකයි මෙතනත් එකයිනේ. S2 පියාගත්තාම ඉන්නේ කොයිද කියලා දන්නේ නැහැනේ. අර වගේ මෙයාට මතක් වෙනවා. අර රුවන්වැලි සෑය ඉස්සරහ හිටපු විදිය මතක් වෙනවා. මතක් වෙලා ඒ රුවන්වැලි සෑය වගේ හිතෙත් ඒ පාටම චෛත්‍යකුත් නැහැ. ඊට පස්සේ සාදු කියලා ගාත ටික අර විදියටම කියනවා. දැන් මෙයා හිතේ තියෙන රුවන්වැලි සෑයට නම් වැන්දේ රුවන්වැලි සෑයට කියන්න ඕනේ නැහැ නේ වඳින්න. මෙයා වඳින්නේ හිතේ තියෙන චෛත්‍යයට. ඉතින් උපාදාය රූපෙටනේ මෙයා වඳින්නේ. එයාගේ හිතේ ස්කන්ධ වල ඉන්න දැන් උපාදාය රූපේ හැදෙන්නේ. එතකොට එයා වඳින්නේ එයාගේ හිතටමනේ. එළියට නෙමෙයිනේ වඳින්නේ හිතේටනේ වඳින්නේ. හිතේනේ තියෙන්නේ මෙම චෛත්‍යයේ උපාදාය රූපය. උපාදාය කියන්නේ ඒ ස්කන්ධනේ. ස්කන්ධේ තියෙන්නේ ඇතුලේනේ. විඥානේ හැදෙන එකනේ. එතකොට තමන්ටමනේ වඳින්නේ. තමන්ගේ හිතේ තියෙන විඥාණයට තමන් වඳිනවා. වඳිනවා කියන එකත් විඥානකින් කරනවා. ඔය උනාට අර යාගේ හිත ගිහිල්ලා ඉඳලා මේක තියෙනවා. නෑ. ඒකක්වත් හිත විඥාණයට ඇතුළට යන්නේ නෑ. දැන් වතුර බෝතලේ දැන් අපි කිව්වනේ ඊට කලින් දවසකට වතුර තිබහක් කියලා ටැප් එකෙන් වතුර බොන්න යනවා කියලා. හිතට බෑනේ වතුර බොන්න. වතුර ටික හටට දාන එක අපි කිව්වනේ ඊට කලින් දවසක. ඒතකොට කවදාවත් මේ හිතට වතුර බොන්න බෑනේ. හිතට එළියට එන්න බෑනේ. හිතට කන්න බෑ, වතුර බොන්න බෑ. හිතට ඇවිදින්න බෑ. ඔක්කොම හිත පැත්තේ මේක තමයි මේ කතාවේ තියෙන මේ කතාවේ ඇත්තටම තියෙන රැවටීම ඕක තමයි. ලොකු රැවටීමක් තියෙනවා. මොකද අපි ජීවත් වෙන්නේ හිතින්. නමුත් කවදාවත් හිතට එළියට ඇවිල්ලත් නැහැ හිත. මේ අතලගෙන තද ගතිය හිතට එන්නේ නැහැ. හිතට අල්ලන්න බෑ මේක. ඒක මේ හිතින් හදාගෙන වෙනින් මේ සද්දයි, තදයි, රූපාටයි ඔක්කොම එකතු කරගත්ත එකක් හිතින් හිත ඇතුලේ තියෙන. හිත ඇතුලේ තියෙන්නේ මේ හිත ඇතුලේ තියෙන දැන් අතරම කිව්වොත් එහෙම දැන් අතට ගත්තේ මෙහෙම දැන් මොකක් හරි ගත්තා කියනොත් හිතින් කිව්වොත් එක කැප් එකක් කියලා හිතට පාට හැඩතල ඔක්කොම හත් එක කැප් එකක් තමයි තොප්පියක් තමයි එන්නේ. තොප්පිය හිතේ තියෙන්නේ. අතරම අතට අහුවෙලා තියෙන රෙදි කැල්ලක් වෙන්නත් පුළුවන්. නම් මෙන්න මේ වගේ කතාවක් දැන් අපි මේ කතාව තුළ දැන් චෛත්‍ය වඳින එකම අපි මේ කතාව ඉවර කරොත් දැන් මෙයාට හිත එළියට එන්නත් බැරි නම් හිතේ තියෙන එකට නම් වඳින්නේ
මෙයා ගෙදර ඇවිල්ලත් එයාගේ හිතේ තියෙන එකට නම් වැන්දේ. කවුරු හරි කෙනෙක් කියනවා මේ ධර්මය අවබෝධ වෙච්ච ආත කෙනෙක්. අපි තුමු ආච්චිගෙත් අම්මා කෙනෙක් කියලා. අන්න ඒ වගේ වයසට ගිය කෙනෙක් කියනවා පුතේ මට දැන් හොඳටම වයසයි. අවිද ගන්නත් තමයි. අනේ මට ඔය දැන් ඔය දුක් විඳින්න බෑ. ඔහෙ ඇවිදගෙන ගිහිල්ලා ඕක දැන් මම තවත් ලෙඩ වෙනවා. ඕගොල්ලෝ දැන් යන්න ඔය වන්දනා. ඕගොල්ලෝ දැන් හිතනවානේ ගිහිල්ලා ඕගොල්ලෝ වැඳලා එන්න. මම වැඳ කියලා හිතා ගන්න. කියලා. ඊට පස්සේ අර විදිහටම මේගොල්ලෝ ඇවිල්ලා ඊගව සතියේ ගෙදර ඉඳලා දැන් අර වඳිනකොට අර අම්මා අනෝ අම්මට ඉතින් එන්නත් බැරුණානේ මේ ආච්චියා දැන් අපි නම් ගිහිල්ලා වැඳලා ආවනේ. දැන් අම්මට දුක ඇතිනේ කියලා කියනවා. ඊට පස්සේ නෑ. දැන් ඔයා දැන් රුවන්වැලි සෑයට දැන් මෙතන ඉඳන් ගාත කියනකොට වැන්දානේ. මමත් එදත් වැන්දේ විදිහට අදත් වදින්නේ විදිහට. දැන් අද ඔයා වඳින්නෙත් මං වඳින විදිහට තමයි. මම ඔයාට වැඩිය වයසයි. මං ඕකට ඔයිට වැඩිය ගිහින් තියෙනවා. මට දැන් හිතට මැවෙන එකමනේ වාගේ හිතටත් මැවෙන්නේ. ඔයා දුක් වෙන්න එපා. අපි දෙන්නම තාම එකම විදිහට වඳිනවා. අපි වඳින්නේ අපේ හිතේ ඉන්න රුවන්වැලි සෑයට. ඕ එළියේ තියෙන එකකට. ඒක නිසා මම නොගියයි කියලා ඔයාලට කිසිම දුකක් නැහැ කියලා. මොකද ඔයගොල්ලෝ ගියයි කියලා ඔයගොල්ලෝ හිත ඇතුලේ ජීවත් වෙලා තියෙන්නේ. මම මේ ධර්මයේ කොටත් තේරුම් අරගෙන දැන් මම වයසට ගිහිලා ඉන්නේ. ඉතින් මට තේරෙනවා ඔයගොල්ලෝ හිත ඇතුලේ තාම ඉන්නවා. මට ඒක අවබෝධ නිසා මට කිසිම ගැටලුවක් නැහැ. මගේ හිත ඇතුලේ මට දන්නවා මේක හිතේ තියෙන්නේ කියලා. දැන් අවබෝධයටපත් වුණු කෙනා ඔන්න ඕකයි කරන්නේ. එයා ඒ කිසිම දෙයක් එයාට අවබෝධය එළියේ නෙමෙයි තියෙන්නේ හිතේ කියලා. අපි සෝවන් වෙන්නේ ඔන්න කෙනා. ඔක අවබෝධ කරගන්න ඕනේ. ඒක අවබෝධ කරගත්ත කෙනාගේ සැබෑ වෙනසක් තියෙනවා. දැන් බුදුහාමුදුරන්ගේ කාලේ ටීවී තිබුණේ නැහැ, ෆෝන් තිබුණේ නැහැ, ওই විද්‍යුත් මෙවලම් ගොඩාක් ඒවා තිබුණේ නැහැ. නමුත් බුදුන් වහන්සේ එදා රූප ඡායා කියලා පෙන්නන උපමාවක් ඒ චිත්‍රපටයක් ගැන බුදුන් වහන්සේගේ දේශනාවල තියෙන රූප ඡායා කියලා ෆිල්ම් එකක් ගැන. ඒ කියන්නේ ඒක අපි දන්නවනේ ටීවී තිබුණේ නැහැ කියලා. අපි දන්නවනේ මේවා චලනචිත්‍ර කියලා ඒකේ පැහැදිලි කරනවා. චලනචිත්‍ර කියලා නාට්‍යයක් බලන්න යන එකක් ගැන ඒකේ තියෙනවා මේ රූප ඡායා ඒ කතාවක් තියෙනවා. මෙහෙම කතාව නාට්‍යයක් ගැන කතාවක් තියෙනවා දේශනාවක. එතකොට මේ චලනචිත්‍ර කියන්නේ සමහර විට රූකඩ සංදර්ශනයක් හරි මොන හරි ඒ වගේ දැන් බුදුහාමුදුරන් කාලේ මොකක් හරි නාට්‍යයක් පෙන්වන්නේ නැති. නේ? අද ටීවී තියෙනවා. අපිට ධර්මයේ හොඳට පේනවා. ටීවී එකේ. අම්මට තේරෙනවද මොකක්ද ඒ කියන්නේ කියලා? මේ උපාදාය රූපෙම තමයි පේන්නේ. හොඳට පේනවා කොහොමද? ඒ කියන්නේ දැන් අර ටීවී එකේ මේ දැන් ඉස්සර තිබුණ නාට්‍යයක් හරි මොකක්ද නේ? දැන් අද තියෙන ටීවී එකේ. ඉතින් ඒකම තමයි මෙතනත් පෙන්වන්නේ. නෑ ඒක නෙමෙයි අපි මෙතන අදහස් කරේ. බුදුන් වහන්සේ ඒකෙන් දෙයක් පෙන්නනවා. බුදුන් වහන්සේ කියනවා කවදාවත් ඒ බලන එහා පැත්තේ තියෙන චලන චිත්‍රවල නෙමෙයි කියන ඔය කතාව තියෙන්නේ. අපේ හිතේ කියනවා. ඒක අදටත් අපිට පේනවා. අද ටීවී තියෙන එදා ටීවී තිබුණේ නැතුව බුදුන් වහන්සේ කතාව කිව්වේ. අද අපි ටීවී එක බැලුවාම අද මිනිස්සු ටීවී එක දිහා බලාගෙන කතාව හිතේ හදාගෙනයි තියෙන්නේ. ටීවී එක ඇතුලේ කෝච්චි යනවද? එයාගේ හිතේ කෝච්චිත් යනවා. ටීවී එක ඇතුලේ යනකොට අපි කලින් කියලා තියෙනවා නේ. ටීවී එක ඇතුලේ යනකොට එයාගේ හිතට එනවා අනේ පව් අර හොඳ ළමෙක් මරුණානේ කියන ඒක සමහර ටීවී එකේ ඊගාව කොටස බලන්න නැතුව ඉන්නත් බෑ වගේ හිතන. මොකද බලන්නම හිතන මොකද ඊගාවට මොකද වෙන්නේ කියලා. හැබැයි ඊගාවට වෙන කතාවක් ටීවී එකේ නෑ. එයාගේ හිතේ තියෙන්නේ අර ඇඩතල අනුව හිතින් කතාව හදාගන්නවා. ඉතින් මවා ගන්නවා. අත්‍තරම එතන මරුණු කෙනෙකුත් නෑ. අත්‍තරම එතන මුකුත් නොවෙලා නෑ. මෙයාගේ හිත ඇතුලේ වුණාට මෙයා කෙලස්, මෙයා සැප විඳලා, මෙයා දුක් විඳලා, මෙයා කෙලස් රැස් කරලා, මෙයා සසරකුත් හදාගෙන. ටීවී එකක් දාගෙන අපි සසරක් හදාගෙන දුක් විඳිනවා. කෙලස් හදා ගන්නවා කියන්නේ සසරක් හදනවා. කර්ම රැස් වෙනවා. බාහිර දෙයක් නැත්තම් එයාට කර්ම රැස් වෙන්නේ නැහැ. බාහිර දෙයක් තියෙනවා කියලා අපි ඒ ලෝකේ තාම ජීවත් වෙනවා කියන්නේ අපි හරි භයානක තැනක ඉන්නවා. මේ සත්තු වගේම තමයි කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. පෘථග්ජනයා උම්මන්තකයෙක් කියලා බුදුන් වහන්සේ උම්මන්තකව පෘථග්ජනෝ කියන වචනේ කියනවා. උම්මන්තකයි කියන්නේ මත් වෙලා වගේ ඉන්නවා කියලා. කුඩු ආයක තමයි අපි සාමාන්‍යයෙන් කතා කරන භාෂාවෙන් කිව්වේ කුඩුකාරයා කුඩු ගහලා මත් වෙලා ඉන්නවා. මිනිස්සු තමන්ගේ මේ ලෝකයක් හදාගෙන මත් වෙලා ඉන්නවා. යාට ඒක අවබෝධයක් නැහැ. යා හිතනවා යාත් ඉන්නේ සැපක් එළිය තියනවා කියලා හැමතිස්සෙම මත් වෙයි. සැප හොයන්න මත් වෙලා යා සැපක් පස්සේ දුවන කුඩුකාරයා අරකින් මත් වෙලා ඉන්නවා වගේ තමයි මිනිස්සුත් මේ සැපක් තියනවා කියලා මත් වෙලා ඉන්නවා. හැබැයි ඇත්තටම දැන්
අද පාටි එකට ගියොත් ඒ මිනිස්සයා අද පාටි එකේ මොනවා කෑවත් එයාට හෙටත් එහෙන හැම මොහොතෙම පාටියෙම ඉන්නවනේ. නෑ ඒක පවතින්නේ නෑ. ඒ මොහොතේම ඉවර වෙනවා. ඊගා මොහොතේ එතන නෑ. නෑ එයා කොහොමත් එයාට හම්බ වෙන්නේ ඒක එළියෙත් නෙමෙයි. එයාගේ හිතේ විතරයි තියෙන්නේ පාටියක් කියලා. අතරම එළිය පාටියක් නෑ. එළිය පාටියක් නෑ. එළිය පාට ටිකක් තිබ්බට හිත ඇතුලේ එයාගේ තියෙනවා මේම කියලා අර ඒක එහෙම දෙයක් ඒ වුණාට කවදාවත් එයාට හම්බ වෙන්නේ නෑ. මොකද ඒක පවතින්නේ නෑ. මේ පෘථග්ජන මිනිස්සයා විඳින සැප අර පවතින්නේ නැති මේ මොහොතේ විතරක් අර එවලට බොළඳ සුවයක් තමයි විඳින්නේ. ඒක යා විඳින්නේ නැහැ අත්‍තරම කියනවා නම් එයා ඒක හිත ඇතුලෙන් එයා රැවටීමක් විතරයි වෙන්නේ. නමුත් මේ ලෞතුරු සුවය කියන එක එහෙම පෘථග්ජන විඳින ඔය බඩු මුට්ටු වලින් විඳින එකක් වගේ එකක් නෙමෙයි. ඒක සදාස්කනික සුවයක් ඒක. මොකද එතන මරණයක් යාට හම්බ වෙන්නෙත් නැහැ, උපතක් හම්බ වෙන්නේ නැහැ. එයා මේ මොහොත විතරයි දකින්නේ. එයාට එහෙම හැමදාම ඉන්න කෙනෙක් නැහැ. කෙනෙක් පුජ්‍යලයක් හම්බ වෙන්නේ නැහැ. පුජ්‍යලයා කියන කෙනෙක් එයාගේ දකින්නෙත් නැහැ. සිතක් හට ගන්නවා, සිතක් නැති වෙනවා. හැම මොහොතෙම ඒක එයා මෙනෙහි කර ඉන්නවා. අත්‍තරම ධර්මයේ මෙනෙහි කරනවා කියන්නේ හැම මොහොතෙම සිතක් හට ගන්නවා, සිතක් නැති වෙනවා මෙනෙහි කර ඉන්නවා. ඔකයි යෝනිසෝ මනසිකාරය. දැන් මේ මොහොතේ සිතක් හට ගන්නවා. ඒක ඊගා මොහොතේ තව සිතක්. තව ටිකකින් අම පල්ලෙහාට යනවා. එතකොට දාන තව සිතක්. මේ සිත් අතර ලොකු වේගයක් තියෙනවා. මේක දකින්න නිතරම පුරුදු කරන්න ඕන කමක් තියෙනවා. ඒක නිසා බුදුහාමුදුරුවෝ ප්‍රතිපදාවක් අපිට පනවනවා. මෙන්න මේක තමයි ප්‍රතිපදාව. ආර්යවරු දකින මේ සත්‍ය ආර්ය සත්‍ය දකින්න එක තමයි ආර්යකාන්ත සීලය. අපි සීලයක් රකින්න. ඒ සීලය තමයි හිත දකින්න සීලය. අද කවුද මේ සීලය රකින්නේ? අද බෞද්ධයෝ මේ සීලය රකින්නේ නැහැ. බෞද්ධයා කියන්නේ මේ මොහොතේ දෙයක් දැක්කොත් එතන භවයක් එනවා. ඒ භවය තුල දැන් තියෙනවා. ඒ භවය තුල ගයක් තියෙනවා. ඒ භවය තුල අඹ ගහක් තියෙනවා. ඒ භවය තුල ආච්චි කෙනෙක් ඉන්නවා. ඒ භවය තුල දැන් මේ භවය මේ මොහොතේමයි තියෙන්නේ. මේ මොහොතේම හැබැයි ඒක නැති වෙනවා. දැන් ඊට පස්සේ මේ දැන් අඹ ගහ තියෙන භවය ආයි තව තැනකට ගියාම එතන අඹ ගස් නැහැ. එතකොට එතන වෙනින් භවයක්. භවය හැම මොහොතේම ඇති වෙනව නැති වෙනව. ඒ භවයක් අඹ ගහ මෙහෙම දැන් දැක්කම අඹ S2 ඇරියාම අඹ ගහ. S2 වැව්වහම නැහැ. S2 ඇරියාම භවය. එතකොට එතන ඇති වෙනවා. ආයි වැව්වහම නැති වෙනවා. උපතයි මරණයයි එක සිතේ තියෙන්නේ. හැම මොහොතෙම සිතක් චුති උප්පත්ති ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව. එතකොට භවයක් හැම මොහොතෙම ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව. එතකොට මරණය මේ මොහොතේ තියෙන්නේ. මේ මොහොතේම මැරෙනවා. මේ මොහොතේ සෛල මැරෙන්නේ නැහැ කියලා කවුරු හරි කියන්න පුළුවන්ද? කාට හරි කියන්න පුළුවන්ද මේ එක දවසින් වයසට යන්නේ කියලා? ඒ වයසට මේ මැරෙන මොහොතමයි ආ වයසට ගිහින් මලේ කියලා. නෑනේ. මේ හැම මොහොතේම වයසට යනවානේ. හැම මොහොතේම මැරෙනවානේ. අපිට ඒක පේන්නේ නෑනේ. දැන් හැම මොහොතේම අපි මැරි ඉපදෙන එක අපිට පේන්නේ නැති එකයි ප්‍රශ්නේ තියෙන්නේ. උපමානම් ඕන තරම් තියෙනවා. දැන් අපි නවකේ අලුත් මේ දැන් ඉන්න විද්‍යුත් මෙවලම් එක ගන්න උපමා අති විශිෂ්ටයි. අපිට ඒක නවයෝන් තරුණයින්ට කියලා දෙනකොටයි තේරෙන්නේ පරමාණු, ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන මේවත් එක්කලා මේ ධර්මය හොඳට ගලපෙනවා. දැන් ලයිට් එකක් දැම්මහම ඒ ලයිට් එකේ කරන්ට් එක පොඩ්ඩක් එයාට පුළුවන් අපිට දැන් අලුතෙන් තියෙනවා ඒ කරන්ට් එක අඩු වැඩි කරන්න පුළුවන් මේ මීටර තියෙනවා. ඒකක් හයි කරාම මේ ලයිට් එකේ කරන්ට් එක දැන් ඔය තොරන් වල මේක කරනවා. අඩු කරනවා. අඩු කරාම ලයිට් එක නිවෙන්න ගන්නවා. ගැස්සි නිවි පල්තු වෙන්න ගන්නවා. එතකොට ඒ කරන්ට් එක මදි හින්දා ඊට පස්සේ ආයේ මේ මීටරේ පොඩ්ඩක් වැඩි කරාම ලයිට් එක පත්තු වෙලාම ටික වේගය වැඩි වෙලා දැල් වෙලා තියෙන වේගය වල එක පාටම ඔක්කොම පත්තු වෙලාම තියෙන එකක් ගන්න. ආයෙ අර වොට් ගන්න අඩු කරාම මේක ටික නිවෙන්න ගන්නවා. නිවි පත්තු වෙනවා. නිවෙනවා පත්තු වෙනවා. එතකොට අපේ හිතත් එහෙමයි. මේ දැන් ඇති වෙනවා. මේ දැන් නැති වෙනවා. මේ දැන් ඇති වෙනවා. අර නිවෙන පත්තු වෙන බල්බ් එක වගේ. මේ දැන් හිත ආයෙ මැරෙනවා. ආයෙත් උපදිනවා. ආයෙත් මැරෙනවා. ආයෙත් උපදිනවා. මේ භවයක් හැදෙනවා. මේ භවය නැති වෙනවා. මේ භවය හැදෙනවා. අන්න එයා බෞද්ධ. භව නිරෝධෝ බෞද්ධ නිබ්බාන නිවන් දකිනවා. මේ භවයේ දැක්කොත් මෙයා මේ භවයේ මේ භවයේ මේ මොහොතේම ඇති වෙනව නැති වෙන භව නිරෝධයක් එයා දකිනවා. එතනයි නිවන තියෙන්නේ. එතන මරණයක් එතනම මරණය තියෙන්නේ. ආයි මරණ දවසක කතාවක් එයාට කවදාවත් හම්බ වෙන්නේ නැහැ. එයා මරණය සමතික්‍රමණය කරනවා. එයා අමරණීයයි. ඒකට හේතුව එයා හැම මොහොතේම සත්‍ය දකිනවා. මේ ලෝකේ හැම මොහොතේම අනිත්‍ය කියන්නේ මේ සිත ඇතුලේ මේ උපාදාය ලෝකේ උපාදාය රූපේමයි හැදෙන්නේ නැති වෙන්නේ. එළියේ නෙමෙයි. එළියේ කතාවක් නෑ මේකේ. මේකේ උපාදාය රූපේ හිත ඇතුලේ හැදුණු මේ ලෝකේ තියෙනවානේ. දරුවා කියන ඒ සිත
ඇති වෙනවා නැති වෙනවා. ඒ සිත ඇති වෙනවා නැති වෙනවා. ඒ සිත ඇති වෙනවා නැති වෙනවා. එතකොට එතන පුබ්බේ නිවාසානුස්සති ඥානෙ කියන්නේ පෙර දුටු කඳ පිළිවෙත් දකිනවා සිත්වැල් පරම්පරාව බිඳි බිඳි ඇති වෙන නැති වෙන භවයේ ඉපදි මැරෙනවා. සිත ඉපදි මැරෙනවා. සිත ඉපදි මැරෙනවා. මේක බුදුන් වහන්සේ ගයා ශීර්ෂ බෝධි මූලේ එකම බෝධි මූලයේ සිට වැඩ ඉන්නකොට ඒ පෙර මේ පුබ්බේ නිවාසත් ඥානේ සිත ඇතුලේ බඹයක් පවුණු ශරීරය තුල සිත ඇතුලේ සිත ඇති වෙන නැති වෙන ගමන දකින්න පරිචිත්ත විඥාන ඥානය මෙයාට සකස් වෙනවා. මේ කෙනාට මේ සිත නෙමෙයි මේ සිත මේ සිත නෙමෙයි මේ සිත ඒ කෙනාට ඊට පස්සේ චුති උප්පත්තිය දකින්න ලැබෙනවා. ඒ සිත ඇති වෙන්නේ ඒක පෙරමතකයෙන් ආපු සිත. ඊගාව සිත ඇති වුණේ ඒක පෙරමතකයෙන් ආපු ඒ සිතයි මේ සිත අතර සම්බන්ධයක්වත් නැහැ. මේකේ මේ මොහොතක් වර්තමානයක්වත් හම්බ වෙන්නේ නැහැ. ශුන්‍යතාවයේ චුති උප්පත්ති ඥානය තුල හම්බ වෙනවා දකින්න. මෙන්න මේ නිවන් මඟ අද බෞද්ධයාට අමතක වෙලා. අද බෞද්ධයා පොත් ටිකක් ගොඩ ගහගෙන වෙනින් මොකද්ද කතාවක් ලියාගෙන සතර හතිපට්ඨානේ Tamanට ඕන විදිහට වඩනවා. පටිච්ච සමුපාදේ Tamanට ඕන විදිහට මේ මැරිච් ඒවා ගැන හිත මොකද්ද කතාවක් ලියාගෙන දඟලනවා. නමුත් ධර්මයේ තුල තියෙනවා සත්‍යයේ විදිහටම පාලි භාෂාවෙන් තියෙන එකම ගාථාවක්වත් වෙනස් වෙලා නැහැ. තේරුම් කරන විදිහ විතරක් ඔලොමොට්ටලම බොලද මනසවල් වලට තේරිලා නැහැ. අද අපේ සංඝයා වහන්සේලාත් අසරණ වෙලා තියෙනවා. සමාජයට ඇත්ත කියා ගන්න සමහර හාමුදුරුවන්ට බෑ. මොකද සමාජය තුල තියෙනවා මරණයක්, සමාජය තුල තියෙන උපත, පුබ්බේ නිවාස ඥානේ පොත්වල ලියලා තියෙනවා මේ මැරලා ඉපදෙන එක. මේ සිතේ එක්සිතේ මිදිලා නිවන් දකින්න එක්කෙනෙකුටවත් බැරි වෙනවද? දැන් මේක සමහර හාමුදුරුවෝ අවබෝධ කරගෙන තියෙනවා. ඒක නිසා උන්වහන්සේලා දැන් මේක කියා ගන්න බැරි වුණාට දැන් වඩනවා හිත ඇතුලෙන් හැම මොහොතකදීම සිත දකිනවා. දැන් රහතන් වහන්සේලා ඒ අය රහත් භාවයටපත් වෙනවා. බිහි වෙනවා. කොටසක් රහත් වෙනවා සත්‍ය දැකලා තව කොටසක් තව ඝන අන්ධකාරෙම දුක් විඳිනවා. බාහිර මේ කතාවේ උපාදාය රූපයට එන කෙනාට එයා සෝවාන් වෙනවනේ. ඒ කෙනාට කොහොමවත් බාහිර පින් කරන්න දෙයක් හම්බ වෙන්නේ නැහැ. එයා හිත ඇතුලේ තියෙන දෙයක් තමයි දෙන්න ඕනේ. එයා පින් කරන්න යන්නේ. නෑ මේක පින් වලින් ලැබෙන්න පුළුවන් දෙයක් නෑ මේකේ. මේ කතාව තුළ ඇත්තටම මුලින් මේ මිනිස්සෙන් මොකද හරි පිළිවෙලකට ගන්න ඕනි නිසා එතන අර මේ කාන්තාරේ වතුර වක් කරලා අර ගහක් පැල කරන්න පුළුවන් අර ക്ഷേම භූමියක් හදන්න ඕනි වගේ අර මුකුත්ම පිළිගන්නේ නැති අම්මා මරලා තාත්තා මරලා මේ ආයි උපතක් නැහැ කියන තන මිත්‍යා අර නියත මිත්‍යා දෘෂ්ටියෙන් ගොඩ ගන්න ඕනේ නිසා බුදුන් වහන්සේ දසවස්තුක සම්මාදිට්ඨියක් පෙන්වුවා අර ඒක නිවන් මඟ නෙමෙයි. ඒක නිවන් මඟ නෙමෙයි. ඒකේ අල්ලගත්තොත් එයා එතන මිත්‍යා දෘෂ්ටියකට තව පැටලෙනවා. ඒක දසවස්තුක මිත්‍යා දෘෂ්ටික කියලා බුදුන් වහන්සේ එතන පනවනවා. එතකොට ආර්ය සම්මා දිට්ඨියට එන්නේ මේ සියල්ලගෙන්ම මිදෙන්න ඕන. අද සමාජයේ හිර වෙලා ඉන්නවා දානයක් දීගෙන මේක නිවන් මගේ කියාගෙන අන්න එතනයි වැරදිලා තියෙන. ඒක නිවන් මඟ නෙමෙයි. ඒක සසර යන මඟ. හැබැයි මේ තුල එයාට තියෙනවා යහපතක්. සසරට තමයි හැබැයි කරන්නේ. එයා සසරෙන් මිදෙන මඟ නෙමෙයි. ඒ කියන්නේ ආ බුද්ධං සරණං ගච්ඡාමි කියන්න බෑ. බුද්ධං සරණං ගච්ඡාමි කියන්න පුළුවන්. ධම්මං සරණං ගච්ඡාමි කියන්න පුළුවන්. ධර්මයේ කියන්නේ මේ සිත ඇති වෙනව නැති වෙනව දකින්න එකයි ධර්මයේ. එයාට විතරයි ධම්මං සරණං ගච්ඡාමි තියෙන්නේ. එයා ධර්මයේ සරණ යට තියෙනවා. මොකද එයා මේ මොහොතේ සිත දකින්නවා. අනිත් කෙනාට එයා ඉඳ දෘෂ්ටියේ. එයා එයා සවස් රැස් කරනවා පින් කර. එයාට නෑ ධම්මං සරණං ගච්ඡාමි. මෙයාට ධම්මං සරණං ගච්ඡාමි තියෙනවා. මෙයා මේ මොහොතේ සිත දකින්නවා. සිතේ තියෙන ලෝක කියලා දකින්නවා. එයා දකින්න ඒකත් පවතින්නේ නෑ. ඇති වෙනවා නැති වෙනවා කියලා. එයාට ධර්මයේ සරණ යනවා එයා. අන්න ඒ කෙනා සංඝ සරණ යනවා. ඒකට සංඝ සරණ යනවා කියන්නේ මේ දෙක දකින්න කෙනා සංඝ. මේ සිත මෙහෙම දකින්නකොට ඒ සිතේ ඇලෙන එකක් නැති වෙනවා. දැන් අම්මට තේරෙනව නේද? බාහිර දෙයක් නැති වෙනකොට බාහිර දෙයක් නැතුව කොහොමද ඇලෙන්නේ? දැන් බාහිර දෙයක් නැතුව ඇලෙන්නේ නැහැ නේ. බාහිර තියෙන්න එපා මොකක් හරි ඇලෙන්න. දරුවෙක් නම් ඉපදෙනකන් දරුවෙක් නැතුව මේ කොහොමද අම්මා කෙනෙක් දරුවෙක් කියලා ඇලෙන්නේ? දරුවෙක් හරි ඉපදෙන්න එපා. හැඩතලයක් හරි එන්න එපා. අඩු ගානේ වෙනින් අම්මා කෙනෙක්ගෙන් ඉල්ලගෙන හරි දරුවෙක් ගෙදර තියාගන්න එපා. ඒ වුණොත් දරුවෙක් කියලා දරුකමට හරි හදාගෙන යාලෙන්නේ. මේ වගේ වැඩක් තමයි අපි කරන්නේ. අපේ හිතේ හදාගත්තොත් තමයි මේ බාහිර හැබැයි මේ ධර්මය අවබෝධ වුණු කෙනා කවදාවත් එහෙම අන්ධකාරයට වැටෙන්නේ නැහැ. මොකද එයාට බාහිරෙන් හම්බ වෙන්නේ නැහැ.
එයාට එතකොට මේ පින්පව් කරන කතාවක් නෙමෙයි තියෙන්නේ. එයා හැම මොහොතෙම බුදුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි දාන 1000ක් දෙනවට වැඩිය එක් ක්ෂණයක් සිත දකින්න එක මම අගය කරනවා මහණෙනි. ප්‍රතිපදාව එක් ක්ෂණයක් මේ ප්‍රතිපදාව පුරනවා නම් මම ඒක අගය කරනවා. ඒක නිසා තෙලින් මලින් මා පුදන්නෝ නොවේති ප්‍රතිපත්තියේ මා පුදන්නෝ වෙති කියලා බුදුන් වහන්සේ පැහැදිලිවම දේශනා කරනවා. මේ ධර්මයේ එක තැනකදී ගලප ගන්න ඕනි තැනක්. ඒ කියන්නේ ඉස්සෙල්ලම මේවා පව් සිද්ධ වෙනවා කියලා කර්මයේ විපාක වලට එන්න ඕනි කර්මඵලයට. ඒක නිසා දැන් මුකුත්ම දන්නේ නැති කෙනෙක් ඉස්සලා මුළු පවුලම කර්මඵලයේත් එක්කලා තියා ගන්නවා. වැරදි වැඩ කරන්නේ අපි සත්තු මරන්නේ අපි අරක්කු බොන්නේ පංචශීලෙත් එක්ක මේක එන්න ඕනි කර්මඵල විශ්වාසයකට එන්න ඕනි. හැබැයි එතනින් එයා කොහොම හරි එන්න ඕනි මේ හේතුඵල ධහමට. හේතුඵල ධහමයි සසර විසඳන්නේ. දුකින් මිදවන්නේ අපිව. කර්මඵල ධහම අපිව සසර දුකින් මුදවන්නේ නැහැ. කර්මඵල ධහම අපිව සසරට ගෙනියනවා. ඉතින් මං හිතන්නේ අද බෞද්ධ සමාජය තුළ gedaraක එක්කෙනෙක් හරි ඉන්න ඕනි මේ කර්මඵලය මොකද්ද හේතුඵලය මොකද්ද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන් කෙනෙක්. අද නම් හැබැයි අපිට දකින්න ලැබෙනවා අපිට දැන් හොඳටම තේරෙනවා තව දශකයයි දෙකයි යන්නේ මේ ධර්මයේ පිබිදෙන කාලයක් මේ ශාසනය තුලත් මේ ධර්මයේ පිබිදෙන යුගයක් එනවා. මොකද දැන් එක්කෙනෙක් කතා කරොත් මේ සත්‍ය එක්කෙනෙක් කතා කරොත් 10 දෙනෙක් ඊට පස්සේ කතා කරනවා. දැන් සත්‍යේ ගොඩක් ඉස්මතු වෙගෙන එනවා. දැන් අම්මලාගේ යුගය ඉවර වෙනවා එතකොට. ඒතකොට අලුත් පරම්පරාවට හොඳ යුගයක් හම්බ වෙනවා. නමුත් අම්මා ඉන්නේ අන්තිම මොහොතට වැටිලා ඉන්නේ. මේ ධර්මයේ ඉස්මතු වෙන මොකක්ද දෙයකට දැන් අපි වුණත් දැන් මේ ධර්මය අවබෝධ කරලා තියෙනවා. අවබෝධ කරලා තියෙන්නේ මොකක් හරි දෙයකට. නමුත් එතනටම අම්මා තාම එහෙම යම්සි පිනක් එහෙම කුසලයක් සකස් වෙලා තියෙනවා. විඥාන ධාතුව තුළ මේක මිදෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ දැන් අම්මට දැන් කලින් අර ගිය සතිය වලට වැඩිය මම දැක්කා මේ සතිය එහෙම ටිකක් අම්මා ටිකක් පිළිවෙල දැක්කම මම ඒ පිළිවෙල තුළ ටිකක් මේ යම්කිසි දැනෙන ස්වභාවයක් මට තේරෙනවා මගේ. මේ ඉතින් මං කියන්නේ ඒක තව මේ බණත් අහන්න ඕනි. මේ තව උත්සාහවත් වෙන්න ඕනි. සමහරලාට ගොඩක් ඒවා ඉතින් පුළුවන්කමක් තියෙනවනේ අත්හර ගන්න. මේ නිවන් මඟ කියන්නේ අත්හරින මඟ. මේකේ අපි ඇවිල්ලා ඉන්නේ ගොඩක් වෙලාවට අපි පුරුදුත් එක්ක. අපේ පුරුදු ගලව ගන්න බැරුව ඉන්නේ. ඉතින් අපි මරණට පස්සේ කොහොම පුරුදු වලින් වැඩක් වෙන්නේ නැහැ නේ. මරණට පස්සේ ආයි මොකෙක් වෙනවද දන්නේ නැහැ. එතනට මේ ඉන්න එකෙක්වත් එන්නෙත් නැහැ නේ. ආයි කලින් කොහේ හිටියද කියලා දන්නෙත් නැහැ නේ. ඒ එකෙක්වත් ඒ නමක්වත් අපි දන්නෙත් නැහැ නේ. දැන් මේකේ ඉන්නකොට මේ අපි මේ කලින් ඒවා කතා කරන්නේ නැහැ වගේ ආයෙත් කොට ගියාට පස්සේ මේවා කතා කරන්නේ නැහැ නේ. ඒකට ආයි මේ විදිහ සකස් වෙන්න පුළුවන්. ඉතින් සත්තුන්ගෙත් සකස් වෙන්න පුළුවන්. හරි භයානක තත්ත්වයක් තියෙනවා මේත් එක්කම මේ. හැබැයි ඉතින් බයයි කියලා මේ බය වුණයි කියලා මේ මුකුත් අපිට හම් වෙන්නේ නැහැ. අපිට තියෙන්නේ හිත ශක්තිමත් කරගෙන මේ සත්‍ය දකින්නකොට මෙන්න මෙහෙම දෙයක් වෙනවා. මේක කියන්න ඕන. මිනිසුන්ට තේරෙන්නේ නැති දෙයක් තියෙනවා. මේක ධර්මය අවබෝධ වුණු කෙනෙකුට විතරමයි තේරෙන්නේ. කිසිම පොතක නැහැ. ධර්මය අවබෝධ වුණොත් කෙනෙකුට තේරෙනවා ඇරෙන්න වෙන තේරෙන්නේත් නැහැ. හිත ගිනි ගන්න තරමට සසර දුකයි. අපිට ඒක පෙන්වන්න ගොඩාක් තැන් තියෙනවා. මල්ලිකා දේවිය කියන්නේ මහා සැපක් විඳපු කෙනෙක්. නේ අපමණ තේරෙනවනේ අශෝක අධිරාජ්‍යගේ කෝසල රජුරන්ගේ නේ එතකොට මල්ලිකා දේවිය බිස විශාල ධනස්කන්ධයක් තිබිච්ච කෙනෙක්. එයා දෙන්න පුළුවන් ලොකුම දාණය බුදුන් වහන්සේට දෙනවා. එයා තමයි දීලා තියෙන ලොකුම දාණය දීලා තියෙන්නේ. අසදිසි මහා දාණය කියලා එකට කියනවා. ඒකේ කියනවා ඒවා ගොඩාක් විස්තර තියෙනවා ඒකේ දාණය දීපේට. ඔව් ඒ තරමට දැන් මේ කතාව ඊටත් වැඩිය මේකේ කතාව මට පෙන්නන්නේ කොතනින්ද අපි සුගති පරායන වෙන්නේ කියන එක. දැන් මල්ලිකා දේවිය සුගතියට යන්නේ නැහනේ. මෙච්චර ධනස්කන්ධයක් තිබිලා එයාට සමහරට හිතෙන්නේ නැති මරණට පස්සේ හොඳ තැනකට යයි කියලා මම මේ දානේ දෙන්නේ නැති. දැන් මිනිසුත් එහෙමනේ දෙන්නේ. හොත් එහෙම වෙන්නේ නැහනේ. බුදුන් වහන්සේමනේ කියන්නේ එයා දුගතියට ගියයි කියලා. ඒකට හේතුව තමයි මේ ධර්මය අවබෝධ වෙන්නකන් දුගතියට යන්න ඉඩ තියෙන්නේ. ඒ කියන්නේ මේ
මේකේ අම්මේ මෙන්න මෙහෙම දෙයක් තියෙන. මේක තමයි මම කියන්නේ යන්නේ. ඔන්න දැන් අම්මා නිදිමතන පොඩ්ඩක් මේකෙන් අහගන්න. මේක හුඟක් ඇදගත්. මේක ඇතුලේ රැස් කරන පාරක අපි යන්නේ. ඇතුලේ. ඒක විඥානේ තද වෙනවා. විඥානේ ඝනත්වය වැඩි වෙනවා. විඥානේ දැන් රැස් වෙන විඥානයක් අපිට තියෙනවා. මේකෙන් එකක් හරි අඩු කරන්න බැරෙන්න කලින්. එහෙම වුණොත් ඒකට සුගතියක් එනවා. ඒකට පොඩි සුගතියක් හරි එනවා. අපිට පේන්නේ තුනට මේ අයි කන්ටැක්ට් තියෙනවනේ මේ එක ආයතනයක් අරගන්නේ අල්ලනටක් ගාලා. පේන හැඩතල රූප අල්ලනටක් ගාලා. ඒ වගේ සද්දත් කනෙනුත් එහෙමයි. අනිත් ඒවාත් එහෙමයි. ඒකේ ප්‍රබලත්වය වැඩි. කෙලස් තියෙනවා. කෙලස් තියෙන මට්ටම් තියෙනවා. එකම මට්ටමේ නෙමෙයිනේ දැන් එක පින් ප්‍රමාණයකටනේ මනුසාත්මයක් තියෙන්නේ. තව පින් ප්‍රමාණයකටනේ බල්ලෙක් කියලා කියනවනේ අතිමානීය මොක්කොට මානීය කුක්කුරෝ මෙහෙම කියනවනේ. එතකොට මේකෙන් පෙන්නන්නේ අම්මේ වෙනින් කතාවක්. දැන් අම්මට හොඳ ලෝකෙට යන්න ඕන මොකක්ද අම්ම කරන්න ඕන? අම්ම හිතන විදිහට. කොහොමද? එහෙම කිව්වට ඒතකොට තේරෙන්නේ අම්මට තේරෙන්නේ නැති බව. ආසාව කියන්නේ පොතක වචනයක්. තණ්හාව කියන්නේ මොකද ආසාව අල්ලන්නත් බෑ තණ්හාව අල්ලන්නත් බෑ. අල්ලන්න බැරි දෙයක් තමයි කියන්නේ. ඒ කියන්නේ පොතක වචනයක්. ඒ කියන්නේ අනිත් අය එහෙම කියනවා මමත් අහලා තියෙන එදා ඉඳලා ඒක කියනවා. නෑ. අම්මට කවදාවත් තණ්හාව නැති කරන්න බෑ. මොකද තණ්හාව කියන එක නැති කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ හේතු නිසා සකස් වෙන එක. තණ්හාව හිතලා නැති කරන්න බෑ. තණ්හාව මට පාලනය කරන්න පුළුවන් එකක් නෙමෙයි. අර මිරිස් ගහ කාටවත් වවන්න බෑ වගේ. තණ්හාව වැවෙන එකක්. ඒකට ඕනි කරන පෝර ටික දාන එක විතරයි කරන්න පුළුවන් වගේ එකක් තමයි මේකේ තියෙන්නේ. තණ්හාව කිසි කෙනෙකුට පාලනය කරන්න පුළුවන් එකක් නෙමෙයි. නමුත් ඒකට ඕනි පෝර ටික. ඒ කියන්නේ මෙහෙම කරොත් තණ්හාව වැඩි වෙනවා කියන එක අන්නේ වටේට තියෙන පෝර ටිකක් තියෙනවා. අන්නේ ටිකයි මෙහා. කොහොමද කරන්නේ? නෑ ඒක ගතානුගතිකයි. ඒවා උත්තරේ ගතානුගතිකයි. ඊට වැඩිය මං හිතන ධර්මයේ යමක් තේරෙන්නේ නැති කියලා. එහෙම තමයි අපි කොහොමද ඒක කරන්නේ? ඒ මිත්වයි කියලා වෙන්නේ තවත් අල්ලනවා. කවදාවත් අපිට කරන්න බැරි දෙයක් බෑ. ඒ කියන්නේ අපිට නිවන් දකින්නත් බෑ. අත්ත කතාව. එහෙනම් ආනන්දහාමුදුරු නිවන් දකින්න ඕනේ කියපු ගමන් ආනන්දහාමුදුරු උත්සාහ කළා වීරය කළා අත්හැරියාම තමයි නිවන් යන්නේ. ඒක අපිට කරන්න බැරි එකක්. එතකොට තණ්හාවත් අයින් කරන එක අපිට කරන්න බෑ. අපිට වෙනින් දෙයක් තමයි බුදුහාමුදුරු ඒකයි ප්‍රතිපදාව පෙන්නන්නේ. එහෙනම් බුදුහාමුදුරු කියනවා මේක අත්හරින්න දැන් ඔයා නිවන් යයි කියලා. නිවන් යන්නේ නැහැ. ඒක නිසා චතුරාර්ය සත්‍ය පෙන්වන දුක පෙන්නනවා. සමුදය හටගන්න හැටි පෙන්නනවා. එතකොට මේ සමුදය නැති කරන්න එන බුදුහාමුදුරු සමුදය නැති කරන්න කියලා නිකන් ඉන්නවා. එහෙම කියන්නේ නැහැ. සමුදය කියන්නේ තණ්හාව. එතකොට දුක සමුදය. එතකොට මේක නැති වෙන්නේ ප්‍රතිපදාවෙන් විතරයි. ප්‍රතිපදාවක් තියෙන්න ඕනේ අපි හැමෝටම. අපි මේ හිත දැකලා ඇත්ත පෙන්වන්න ඕනේ හැම සිතටම. ඒ තාක් අපි ඉන්නේ අපි දුගතියට වැටෙනවාමයි කොසල් රජුරු 84000ක් වේර විහාර ඇදුවා. නිරේට යනවා. මල්ලිකා දේවී අසිදිසි මහා දානය. හෙට දානයක් දෙන්න මහා එක්කෙනෙක් කවුරු හරි ඇවිල්ලා ඔය 84000කට කන්න දෙන්න කියන්නේ. එයා ඒත් නිරේට යනවා. සමහර බල්ලෙක් කියලා උපදී ඊගාව දවසේ දැක කැම දෙන්න තන එයා ඉඳී බල්ලෙක් කියලා කන්න ඇවිල්ලා. බුදුන් වහන්සේ මේ භයානක තැනක් පෙන්නනවා මේකේ. මේ ප්‍රතිපදාව ඇයි පෙන්නන්නේ බුදුන් වහන්සේ? ඇයි කියන්නේ මේ තෙලින් මලින් මා පුදන්නෝ නොවේති කියලා? ඇයි මිනිස්සු තෙලින් මලින් පුද ඉන්නේ? ඇයි මිනිස්සු මේ පුංචි කෑල්ල අමතක කරේ ප්‍රතිපද්දියේ මා පුදන්නෝ වෙති කියන එක? ඇයි මේ ප්‍රතිපත්තිය චතුරාර්ය සත්‍ය හතරෙන් එකට දාලා තියෙන්නේ? ඇයි මේක ගණන් ගන්න නැතුව ඉන්නේ? ඇයි මේගොල්ලෝ ධාතු වැඳ යනවා, දානෙ දිදී යනවා, පෙරහැර වල යනවා. මේගොල්ලෝ එකක් කරන්නේ නැහැ. අනිත් ඔක්කොම කරනවා. බුදුන් වහන්සේ කියපේක කරන්නේ නැහැ. ඒක නිසා ඔක්කොම නිරේට යනවා. 84000 වේර විහාර හැදුවත් මේ පන්සල් ලොකුවට අපේ හාමුදුරුවෝ හැදුවත් නිරේට යනවා. ඒ පන්සල නිසාම නිරේට යනවා. හදපු නිසාම නිරේට යනවා. එයා ඒක දන්නේ නැහැ හැබැයි. රැස් කරන මග නිවන් මග නෙමෙයි. සුගතියට යන්නේ නැහැ. දුගතියට යනවා. එතන රැස් කිරීම නෙවෙයි වෙන්නේ. රැස් කිරීමක් තියෙන. එයා හිතනවා මේ වගේ මට එයාගේ තණ්හාව වැඩි වෙනවා. තණ්හාව වැඩි වෙලා මීට වැඩිය හොඳට හදන්න ඕනේ. ඒකේ විඥාණය දන්නේ නැතුණාට ලොකු කෙලෙසයක් පතිත වෙනවා. ඔව් හරි.
හරි දැන් විඥානය කියන්නේ කෙලෙස් ප්‍රතිබිම්බයක්. නෑ ඒකනේ මේනේ දැන් ඒ ලොකු චෛත්‍යයක් හදුවා. ඔව් ඔව්. පන්සලක් හැදුවා. ඔව්. හැදුවට දැන් ඒ ආසාවනේ තියෙන්නේ. ඔව් ඔව්. ඒ ආසාව තියෙනකොට නිරේට යනවා. ඒ දැන් ඒ අත්හරින්න ඕන දීලා හදලා. එහෙම කවදාවත් වෙන්නේ පේනවා. දැන් අපේ මන්දේ චෛත්‍යයක් හදුවේ මන්දේ හිතන්නේ නෑනේ නෑ ඕක මතක් වෙන්නේ නැත්නම් ඉතින් පිටකුත් වෙන්නේ නෑ. දැන් ඒ මම ඔක්කොම අතහැරලා පන්සලට හාමුදුරුවෝ පූජා කරලා ළඟ සතු කරලා. ඊට පස්සේ මම ඒක ගැන ආසාවෙන් අම්මට හැදුවා. මෙච්චර විදරුණා කියලා මම කවදාවත් හිතන්නේ නෑ. අද වෙනතුරුත් හිතුවේ. දැන් අම්මා දැන් ඒක හිතනවා නම් හොඳයි කියලා මං කියන්නේ. නෑ ඒක හිතන්නේ. දැන් මම හිතන්නේ මෙන්න මෙහෙමයි. හිතන විදිහ කියනකො. නෑ ඇත්තටම දැන් මොනවා හරි අපි කරපු දේවල් ඒවා මොනවා හරි මතක් වෙනවා නම් පෙර මතකයක් මොකක් හරි එනවා නම් එතනක් තියෙන්නේ අකුසලයක් නේ. අකුසලයක් නේ තියෙන්නේ. පරණ දේවල් මතක් වෙනවා කියන්නේ අකුසලයක් නේ. දැන් ඒ එකක්වත් නෙමෙයිනේ අදාළ. මේ මොහොතේ මේ දැන් අම්මගේ මේ සිත මොන හරි දෙයක් හිතට එනකොට මේ මගේ බාහිර හැමතිස්සෙම අම්මට දැනෙනවානේ මේකට මගේ හිත මොකක් හරි එන දෙයට රාගය හරි ද්වේෂය හරි අවිස්සුනාද කියන එක දැනෙනවා. දැන් පෙර මතකයෙන් ආපු දෙයකට හරි ආසාව වුණා. දැන් අදපු පන්සලට ආසාවක් දැන් අතුණා කියමු. ඒතකොට එන්නේ රාගයක්නේ. ඒතකොට අපි තුමු නෑ මට ඒක අර කෑල්ල හදා ගන්න බැරුණා කියලා ද්වේෂයක්නේ. එහෙම නැත්නම් අපි තුමු ඒක මගේ හිතේනේ තියෙන්නේ කියලා හිතනවා. මම මේ මොනවා කරත් අවසානයේ මේ හැම එකක්ම අත්හරින්න ඕනනේ කියලා. මම යනකොට ඉතින් මේවා මුකුත් මං මේවා ඉතින් අල්ලගෙන ඒවා අරගෙන යන්නෙත් නෑ. මොන හරි කරපු දේ නම් මම කරේ එහෙම මම මොන හරි තණ්හාවෙන් මොන හරි මම එහෙම දැන් දිව්‍ය ලෝකේ යන ආසාවෙන් එන මොන හරි මීට වැඩිය මට සැපක් ලැබෙයි කියන අදහසින් නම් ඒක කරලා තියෙන එතන අත්හැරීමක් වෙන්නේ නැහැ. ඔන්න ඕකයි ප්‍රශ්නේ තියෙන්නේ. අද අපේ බෞද්ධ සමාජය තුළ ගොඩාක් අපේ පින්වතුන් ඒ කට්ටිය කරන්නේ මේකෙන් හුඟක් වෙයි කියලා හිතලමයි. එතකොට එතනම ප්‍රශ්නයක් තියෙනවා. මෙයා කෙලස් රැස් කරලායි තියෙන්නේ. ඔන්න ඔතනයි ගැටලුව තියෙන්නේ. එහෙමනම් එයා ඒක අවබෝධ වුණා නම් ඒක කරන්නෙත් නෑ ඊගා ප්‍රශ්නේ. එහෙමනම් මෙතන වැදගත් වෙන්නේ මොකද්ද මේ ප්‍රතිපදාව කියන එක. ඒතර ප්‍රතිපදාවම අපි දැනගන්නවා. අපි දකින්න ඕනේ හැම මොහොතෙම මේ බාහිරට මගේ හිත යනවදන් එතනින් මුදව ගත්තොත් එයා දැක්කොත් හැම මොහොතෙම මගේ එළියේ නෙමෙයි ඇතුලේ මම හදාගෙනයි ඉන්නේ. මං හොඳ කෙනෙක් කියලා මම හදාගෙන ඒක ඉන්නේ. එතකොට දැන් මම කියන සිත ලොකු වෙලා තියෙන්නේ. දැන් මම චෛත්‍යයක් හැදුවොත් ඒ චෛත්‍ය ඇදුවයි කියන මම ලොකු වෙලා නම් තියෙන්නේ. අනේ ඒකයි කොසල් අපි කියන්නේ මේ අශෝක අධිරාජ්‍ය 84000ක් හදනවනේ එකක් නෙමෙයිනේ. 80 යාවිලා අධිරාජ්‍යයනේ. හැම ගමකටම පන්සල ගානේ හදනවනේ. 84000ක් හදනවනේ. එතකොට එයා මමයා ගොඩාක් ලොකු වෙනවනේ. මම තමයි 84000 පන්සල් ඇදුවේ. මම මේ අධිරාජ්‍ය. මම මේ රජුරු. දැන් මේ මම මකන්නනේ ඕනි සෝවන් වෙන්න. මම නැති වෙන්නේ කොහොමද? මම රැස් වුණොත් කියන ප්‍රශ්නේ එනවා. ඒතර මෙතන මිනිස්සු යන්නේ වෙනින් ගමනක්. මිනිස්සුන්ට ඕනේ රැස් කරන්න. මිනිස්සුන්ට ඕනේ මේ අත්‍තරම මිනිස්සුන්ගේ ගමන නෙමෙයි නිවන් මාර්ග බුදුහාමුදුරුවෝ මේ පටිසෝත කියන්නේ. හරි අමාරුයි මේක තෝරගන්න. දැන් මේක කවදාවත් අපිට සමාජයේදී එතකොට අහයිනේ හාමුදුරුවෝ අහයිනේ මහත්තයා එහෙම වුණොත් කවුරුත් මේ පන්සලවත් හදන්න නැති වෙන්නේ මහත්තයා. ඔව් දැන් මහත්තයා පන්සල හදලා ඕක එයාගේ මමත්වය වැඩි වෙනවා මහත්තයා. එයා පන්සල හදන්නේ නැහනේ. අනේ මහත්තයා ඒක නම් කියන්න එපා කියලා හාමුදුරුවෝ මට මහත්තයා දානවත් හම් වෙන්නේ නැහැ. ඊට පස්සේ මිනිස්සු කියයි නේද. නමුත් මෙතන හාමුදුරුවෝ හරියට බණ කිව්වනම් හරි. මෙතන තියෙන ප්‍රශ්නේ ඒකයි. ඒ කියන්නේ හාමුදුරුවෝ කිව්වනම් හරි අපි ආත්මයේ තණ්හාව ලොකු කරගෙන අපේ ආත්මයේ කියන සිතුවිල්ල වැඩි වෙන දේවල් අපේ සිතෙන් පුළුවන් තරම් මේක බාහිරින් කරන එක නෙමෙයි. බාහිර අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. අපිට කන්න නැති මිනිස්සෙයින්ට අපිට පුළුවන් මේ දේවල් කරන්න. ඒකට හේතුව දැන් මිනිස්සේ දෘෂ්ටිගතව ඉන්න මිනිස්සයාට හරි අමාරුයි මේ දැන් ওই මිනිස්සු ඔක්කොම ඉන්න තැන දාඩිය පෙරාගෙන වැඩ කරන්න අමාරුයි. මොකද එයා හිතනවා මම මේකේ ඉන්න ලොක්කා. මම ඉන්න ඕනි වාඩි වෙලා අනිත් අය තමයි දුක් විඳින්න ඕනි. දැන් එයාට බෑ අර පිටට එන්න. එයාට බෑ මිනිස්සුන්ට ගිහිල්ලා දාඩිය පෙරාගෙන අර බත් මුල් ටික බෙදලා දීලා වැඩ කළා මහන්සි වෙලා එයාට බෑ එයාගේ මමත්වේ නැති කරගන්න. අර එයා මහන්සි වෙලා දානේ දුන්නා නම් දාඩිය දාගෙන මිනිස්සුත් එක්ක වැඩ කළා යකල එන එයාගේ මමත්වේ නැති වුණා නම් හරියට හරි. ඒ දානේ දෙන්න මිනිස්සුන්ට කියලා දීලා නැහැ.
එතකොට එයා දානේ දෙනවා. එතකොට එයා දානේ දුන්නාට පස්සේ කියනවා "ඕ බලන්නකෝ ඉතින් ආහඳුරනේ මම දාඩිය පෙරාගෙනවා මේගොල්ලෝ ඉතින් රස කර කර කන්න ඇති." මම ඉතින් සෑහෙන මගේ තියෙන මගේ මොකක් හරි තියෙනවා නම් මේගොල්ලෝ ලොකුයි කියලා හිතන් ඉන්නවනේ. ඒක නැති වෙන්න මම ඒගොල්ලන්ගේ යටින් ඇවිද්දා. ඒගොල්ලන්ගේ අස්සෙන් දිව දාඩිය දාගෙන මම මහන්සි වෙලා වැඩ කරා. ඒගොල්ලන්ටත් වැඩිය මම යට ඉන්න බව මට තේරුණා. අන්තිමට මට මහා සතුටක් දැනෙනවා. ඒගොල්ලෝ ඔක්කොම ඒක මොකද මේකේ තියෙන්නේ? ඒ සිතීමෙන් තමයි එයාට නිරට යන්නේ. ඔව් ඒ කියන්නේ. ආසාව වැඩිනේ. දැන් මෙතන තියෙන අම්මලා පුරුදු වෙච්ච ක්‍රමයට හිතනවා එයා ඒකෙන් හොඳ ආසාවක් ඇති කියලා. නමුත් එයා හිතනවා නම් මම මෙච්චර මහන්සි වෙන එකෙන් මගේ අර තිබුණු ලොකු කියන අදහස නැති වුණා කියන එක. එහෙමනම් හරි. ඒක තමයි මේ කියන්නේ. දැන් මේක දාඩිය දාලා අර මිනිස්සු ඉන්නවනේ හොඳට සිල්වත් විදියට ඇඳගෙන ඒ මිනිස්සු හොඳට අර ලොකුම හොඳම ඇඳුම් ඇඳගෙන ඇවිල්ලා ඒක ASCII අර මිනිහා යනවා නම් අරක ASCIIෙන් ගිහිල්ලා අරක කැම ටික කොහොමද මේ ටික මේගොල්ලන්ට දෙන්න මේගොල්ලන්ටත් තව දෙන්න ඕනි දාඩිය පෙරාගෙන අර ASCII ඒ ඔක්කොටම වැඩිය නිකන් අර පෑගෙන මිනිහෙක් වගේ වැටිගෙන දැකිටගෙන දඟලනවා කියන. එතකොට මේ මොකද අන්තිමට කියන හාමුදුරුවනේ මම සෑහෙන මහන්සි වුණා. මොකද හාමුදුරනේ මේ මිනිස්සුන්ගේ ඒකලන්ට මේ අර පාපිස්සක් වගේ අර නිකන් මාවනියන් ඒගොල්ලෝ පාගෙන වගේ යනවා වගේ තේරෙනවා. මගේ තියෙන අර මොනවාද ලොකු ගතිය ඔක්කොම නැති වුණා හාමුදුරනේ කිව්වනම් හරියට. දැන් ඒකනේ අපි දැන් මෙහෙ අපි මේ පන්සලේ දැන් මේ දානයක් දුන්නානේ. අපි දුන්නානේ. දැන් ඒකේ සේරම දඟලගෙන මේක කරන අන්තිමට මට බැලගෙන මිනිස්සු යනවානේ. එතකොට අපි ලොකු වෙන්නේ නැහැ. එතකොට අපි දැන් මිනිස්සුත් එක්කලා දැන් කොඩි ගහගෙන පාරේ මේවා කරගෙන මේ කන්නේත් නැතුව රෑ නිදි මරාගෙන දඟලලා අවසානයේ අපිට ඇති දෙයක්වත් නැහනේ. අන්තිමට අපි මුකුත් මේකකින් බලාපොරොත්තු වෙන්නේ නැහනේ. ආයෙ අපිට කොහොමද දිව්‍ය ලෝක කතාවක් නැහැ. අපේ ඔළුවේ දන්නවා මේ සේරම ඉතලා තියෙන බොරු කියලා. ඒ වගේ මිනිස්සුත් එක්කලා බැහැලා තමන්ගේ අර තියෙන අර ආත්මීය සිතුවිලි වලින් අයින්ට වෙලා පරාර්ථය තුල අනිත් අයට කන්න දෙනවා තමන් බඩකින්නේ ඉඳලා හරි. මේකේ මොකක්වත් ලැබෙන්න නෙමෙයි. ඒකෙන් අමුතු තියෙනවා මේ වෙනසක්. ඒ කියන්නේ මේ පුජ්‍යල භාවයේ මිදෙන එක. මිනිස්සු බයිනවා වැඩක් කරනකොට. ඒක අපිට දකින්න තිබිච්ච ලොකුම මේකක් තමයි අපි වැඩ කරනකොට. මිනිස්සු දොස් කියනවා. මිනිස්සු බයිනවා. මිනිස්සු හරියට වැරදි දකිනවා. නූලක් ගැට ගැහුවත් කම්බියක් ගැට ගැහුවත් ඒකේ ඇදක් කියනවා. අඩු ගානේ කෑම එකක් දුන්නත් ඒකේ මොකක් හරි ලුණු වැඩි කියලා හරි පරිණ එක කරන්නේ. නෑ ඒක තමයි වෙන්න ඕනි. හාමුදුරනේ කොච්චර සෝද්ද මට හොඳට මිනිස්සු බැන්නා කියන්න ඕනි. නෑ ඒක වෙනවා නම් හාමුදුරුවෝ බලනවා මේ මිනිස්සයා මහා සත්ගුණවත් මිනිස්සෙක් නේ. මේ මිනිස්සයාට හොඳට බැන්නා කියලා කියන්නේ ෂෝක් කියලා කියන්නේ. ඔව් හාමුදුරනේ දැන් මුළු මිනිස්සු ඔක්කොම හිතන් ඉන්නේ මම මේමයි කියලා. දැන් හාමුදුරනේ එහෙම දෙයක් වුන්නේ නෑ. සේරම මට බැන ගියා. දැන් හාමුදුරනේ මං අර හිටපු තැනටත් වැඩිය නිවුණා. අනේ හාමුදුරනේ මට වෙන්න ඕනි කොයි වෙලාවෙ මිනිස්සු බයිනේ. අර ඕක වුණා. ඕක වෙන්න මම මිනිස්සු වැදට එන්නත් ඕනේ. මොකද මම නැත්තම් මිනිස්සු හිතන් ඉන්නවා මම ලොකුයි කියලා. මමත් ලොකු එකා වගේ යනවා. නමුත් හාමුදුරනේ ඔක්කොම අල්ලගෙන මට ගහනවා කියන්නේ මම තනිකරම මාන්නේ කඩා ගන්න බැරුව ඊටපෙකන මාන්නේ කඩනවා වගේ වැඩක් වෙනවනේ. හාමුදුරනේ ෂෝක් වැඩක් තමයි උනේ කියලා කියතේ. දැන් පන්සලක් වුණත් දැන් චෛත්‍යයක් වුණත් හදනකොට දැන් මම දන්නේ අපි නම් දුර ගිහිල්ලා අපි වැලිත් හිටන් ඇද්දා අපි සෑහෙන දුක් විඳා මේ ඒක කියන්නත් බෑ ඒක අර ගහක් වැටලා එකපාර ඒ හැම එකකින්ම මේ අපි ලොකු වෙන්න බෑ. ඒතර ධර්මයේ දකින්න කෙනා හැමතිස්සෙම අනිත් කෙනාව ඉස්සරහට යවන්න ඕනේ. එයාට තේරෙන්නේ අර මාත්‍යත කියන්නේ මේ මාත්‍ය තමයි. අපි මේකේ දැන් වහන්සේලා වැඩ ටිකක් කරන්න ඕනේ කවත්තිය. අර ඒ විදිහට තමයි යන්න ඕනේ. අර ඒ කියන්නේ ධර්මයේ දන්නේ නැති කෙනෙක් තමයි ඉස්සරහට පණින්නේ. මන් තමයි මුදුනා මන් තමයි දන්නේ මන් තමයි කරේ කියලා පණින්. ධර්මයේ දන්න කෙනා ටක් ගාලා එතනදී එයා එන්න ඕනේ අර අනිත් මම තමයි පාපිස්ස කියන තැන. මම තමයි මෙතන පාපිස්ස මේ මම නෙමෙයි මෙතන මේ කොහොම මේ අනිත් අය තමයි කරන්නේ. ඒක හරි අමුතු තරම්. හැබැයි ඒක දෙසත්‍ය ඥාන පූජාවක් මම කරලා. ගත්තට දැන් පූජාව මට හම්බුනේ නැහැ. වෙන කෙනෙක් ගෙනිච්ච. ඉතින් මට ඇවිල්ලා කිව්වා මේ ඔයාගේ පූජාව නියරගෙන මම ප්‍රශ්නයක් නැහැ. පින්නනේ ඒකට ගෙනියන්න දෙන්න. හැබැයි මේ කියන්න උත්සාහ කරපු ටික නෙමෙයි අවසානයේ අපි